හරි පුතේ. ගොඩක් කට්ටිය ඇඩ් වෙලා තියෙන හින්දා අපි පටන් ගමු. අද මේ කියලා දෙන්න යන දේ. ඒක කියලා දෙන්න කලින් මෙන්න මේ ටික හොඳට අහගන්න. මේ එසේ එක දැනට කරලා තියෙන කට්ටිය ඇති ඉස්කෝලේ වල නම් ගොඩක් කරන්නේ නැහැ. මේ O level වලට එන එසේ එක පුතේ. පුතාලා මේක හරියට අහන් හිටියොත් පුතාලට O level A අකුර යන්න හරි ලේසි. මේක අහන් හිටියේ නෑ කියන්නේ මේක අතහැරලා දැම්මොත් මේ ගොඩක් කට්ටිය කරන දෙයක්. ඒක මම මුලින්ම කියලා පටන් ගන්නවා. මේක නැතුව O level A අකුරක් ගන්නවා කියන එක ඇත්තටම ගොඩක් අමාරු දෙයක්. මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා ගොඩක් මේ ලින්ක් වලින් එන පුතාලා ඉන්නේ. මේ තියෙන පුතේ මේ පාර O level ලියන දරුවන්ට පැවැත්වෙන සෙමින එකක්. අපි මේ ගොඩාක් කරලා තියෙන්නේ දැන් මේ අද කරන්නේ ඒක. මෙහෙමයි පුතේ. අපි මේ කතා කරන්න යන දේ O level පේපරේ අන්තිමටම අපි ලියන්න ඕනේ එසේ එකක් කියලා එකක්. ඒකට පුතේ ඒකට තමයි අපේ පේපරේ වැඩිම ලකුණු හම්බෙන්නේ. අපිට ලකුණු 15ක් හම්බ වෙනවා මේකට. හිතන්නකෝ A අකුරක් ගන්න තියෙන්නේ කීයෙන්ද? 75. 100න් 15න් ගියාම කීයද? 85යි. හිතන්න එපා. මේ 85න් අර 75 ගන්න පුළුවන් කියලා. ඒකට ඉම්පොසිබල් දෙයක්. මේක හරියට කරගන්න ඕනේ පුතේ. මේක හරියට අහන් ඉන්න ලස්සන වාක්‍ය පැටර්න් උගන්වනවා. මේ වාක්‍ය පැටර්න් ටික අහගෙන ඉන්න. එතකොට Tamanට තනියෙන් මේක කරගන්න පුළුවන්. හරි. මේ ගොඩක් පන්තිවල කරන්නේ නැහැ පුතේ. ගොඩක් දැන් මෙතන සෙකන්ඩ් ෂයි කරපු අය ඉන්නවනේ උදාහරණ ඇති වුණ තරම්. ඒගොල්ලෝ O level ලියන්න කලින් සමහරවිට එක රචනාවක්වත් Taman තනියෙන් ලියලා නැහැ. සහ පන්තිවල ලියවලත් නැහැ. ඒකින්ද හොඳට අහන්න. මේකේ පුතේ අපි වචන 200ක් ලියන්න ඕන. අපිට මේක එන්නේ දෙවෙනි පේපරේ අන්තිම ප්‍රශ්න විදියට. දෙවෙනි පේපරේට පුතේ අපිට පැය දෙකක් දෙනවා. අපි සාමාන්‍යයෙන් මේ වචන 200 ලියන්න ඕනේ විනාඩි 30ක් 35ක් ඇතුළත. මේක තමයි අපේ ටයිමින් එක. ඒ වෙලාවට ලියා ගන්න බැරි නම් පුතේ කොච්චර අපි ඉංග්‍රීසි වලින් අපිට හොඳට කතා කරන්න පුළුවන් මේ සියල්ල පුළුවන් වුණා. අපිට ඒ ටයිමින් එක නැති හින්දා අනිත් ප්‍රශ්න වල ලකුණු අඩු වෙන්න පුළුවන්. හරි. දැන් හොඳට අහන්න. මේක පුතේ අපේ පේපරේ වැඩිම ලකුණු හම්බෙන එක ලකුණු 15ක් හම්බ වෙනවා. මේක වචන 200ක් ලියන්න. හරි. අපි වැඩි කතා නැතුව එහෙනම් යන් මේ රචනාව ලියන්න. මම අද පුතාලට කියලා දෙන්න යන්නේ සාමාන්‍යයෙන් ගොඩක් දේවල් වල ගොඩක් ක්ලාසස් වල හම්බෙලා නැති එකක්. ඒ වගේම මේක O level පේපරේ මේ දැන් ලියන්න යන රචනාව මෙතෙක් කාලයකට මේ මාතෘකාව යටතේ අහලා නැහැ. ඒ හින්දා සමහරවිට මේක වෙන්න පුළුවන් මේ පාර අහන එක. අපි ගිය පාර පුතේ ගොඩක් වෙලාවට COVID-19 ගැන අපි අහයි කියලා හිතාගෙන හිටියා. නමුත් මේ පාර ඇහුවේ නැහැ COVID-19 ගැන. ඒ කියන්නේ ඒක මොඩල් පේපර්ස් ඇවිල්ලා තියෙන ඒකින්ද ඒක අහන්නේ නැහැ. මෙන්න මේක පුතේ මාතෘකාව. හරි ලේසි. දැක්ක ගමන් අපිට හරි ලේසියක් හිතෙනවා. හැබැයි මේකට ලියන්නේ මොකක්ද? අපි බලමු මාතෘකාව මේක හොඳට අහන් ඉන්න. මේකේ අවධානය පොඩ්ඩක් අරගෙන යනවා වැඩි. මොකද රචනාවේ මේ ගොඩක් කට්ටිය අතහැරලා දානවා. මේක අතහැරලා දාන්න එපා පුතේ. මේක අතහැරියොත් Tamanට ඒකක් ගන්න බෑ. අපිට ඒ ඕනේ නැස අපිට 100 එකක් නෝනේ. 100 එකක් ගන්න පුතේ මේක දැනන් ඉන්න. මොකද මේ විදිහටම ලියන තව මේ වගේම ප්‍රශ්නයක් එනවා ෆස්ට් පේපරේ. මේක ලියන්න දැනන් ඉන්න ඕනේ ඒක ලියන්න නම්. මාතෘකාව මොකද්ද පුතේ? Why do we must do exercises? ඇයි අහනවා අපි ව්‍යායාම කළ යුත්තේ? ව්‍යායාම කළ යුතු. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්. මේ වගේ මාතෘකාවක් දුන්නම් පොතේ. මෙහෙම එකක් තාම ඇවිල්ලා නැහැ. ඒකින්ද හොඳට අහගන්න. ගොඩක් කට්ටියට තියෙන ගැටලුව තමයි අදහස් නැහැ. මේකට අපි මොකද්ද ලියන්නේ? ටිකක් වෙලා හිතනවා. අදහස් එන්නේ නැති වුණාට පස්සේ මේ ප්‍රශ්නේ අතහැරලා දානවා. එතකොට ලකුණු 15ක්ම අපි පේපරේ නිකන් අතහැරලා දාලා ඉවරයි. මේක තමයි අනිවාර්ය දේ. අපි මේක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒ ගැන හිතද්දි අපිට පොඩි ටිකක් ඔළුවට එනවා. මෙන්න මේ වගේ ටිකක්. උදාහරණයක් විදිහට අයි අපි ව්‍යායාම කරන්න ඕන. ක්‍රියාශීලී වෙන එක. සිංහලෙන් පොඩි නෝට් එකක් දාගන්න පැත්තක. මේක එකපාරට ඉංග්‍රීසියෙන් හරවන්න අවශ්‍ය නැහැ. නිකන් සිංහලෙන් පැත්තක නෝට් එකක් දාගන්න. පළවෙනි එක මොකද්ද? ක්‍රියාශීලී වෙනවා. ඒ වගේම කැලරි දහනය කරන්න පුළුවන්. අපේ ඇඟේ තියෙන
මේ දේ දහනය කරන්න පුළුවන්. ඒ දෙක. සහ මේ දේ දහනය කරාට පස්සේ අපිට අතුරු වාසියක් හම්බ වෙනවා පුතේ. ශරීරයට ආකර්ෂණීය හැඩයක් පවත්වාගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම මේ මාතෘකාවට අදාළව පොඩි අපිට තේරෙන සිංහලෙන් අපි පැත්තක ලියා ගන්නවා. ඒ වගේ මෙන්න මේක පොඩ්ඩක් පුතාලට එන්නේ නැති වචනයක්. මේවට ටිකක් වචන දරන් ඉන්න ඕනේ. මොකද්ද පද්ධති පවත්වාගෙන යන්න පුළුවන්. මොන වගේ පද්ධතියද? ප්‍රතිශක්තිකරණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය වගේ. එක්සර්සයිස් කරාම ඔව් එක්සර්සයිස් කරාට පස්සේ ඒව පවත්වාගෙන යන්න ලේසි වෙනවා. ඒ වගේම ප්‍රධානම දේ එක්සර්සයිස් කරන්නේ මොකටද? ලෙඩ රෝග අඩු වෙනවා. ඒ වගේම මේ ඔක්කොම කතා කරේ පුතේ මානසික කායික දේවල්. ඒ වගේම මානසික දේවල්. මානසික නිදහසක් ලැබෙනවා. හිතන්නකෝ දැන් පුතාලා ගොඩාක් ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ. එක්සෑම් එක ළඟ යනවා, පාඩම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි එක්සර්සයිස් එකක් වගේ එකක් කරනවා නම් අපි ඒකට තමයි අවධානය යොමු කරන්නේ. එතකොට ඒ වෙලාවට හරි අපිට ඒකේ පොඩ්ඩක් මිදලා ඉන්න පුළුවන්. හරි. මුලින්ම පුතේ මාතෘකාව ටිකක් තේරුම් ගන්න ඕනේ. මේක ලියන හැටි මේ ඉතා සරලව කියලා දෙන්නේ. මාතෘකාව තේරුම් ගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒකට Tamanට තේරෙන සිංහලෙන් පොඩ්ඩක් හිතන්න. මේකට කොයි වගේ ඒවාද ලියන්න ඕන? දැන් මේකෙන් මේ නොකිය අහන්නේ පුතේ ව්‍යායාම වලින් තියෙන වාසිනේ. ඇයි අපි ව්‍යායාම කරන්න ඕනේ? මෙන්න මේ වාසි ටික තියෙන හින්දා. එතකොට මෙන්න මේ වාසි ටික තමයි ඕනේ. එහෙනම් ඒක පැත්තකින් ලියා ගන්න. මෙන්න මේක මම ලියනවා සිංහලෙන්. අපිට තේරෙන සිංහලෙන්. මොකද පුතේ අපිට ඉංග්‍රීසියෙන් හිතන්න බෑනේ. කවුරු හරි අපිට ගහන්නේ නැහැ. එතකොට අපිට ඉංග්‍රීසියෙන් හිතනවා. අපිට ඉංග්‍රීසියෙන් හිතන්නේ නැහැ. අපි සිංහලෙන් හිතලා ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕනේ. මුලින් මේක ලියා ගන්නවා. ඊට පස්සේ තමයි මෙන්න මෙහෙම ලියන්න ගන්න. මේකෙදි ඔන්න දැන් ලියන එක හොඳට අහගන්න. එසේ එහෙක පුතේ ලියන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. නිකන් ඔහේ වචන ටිකක් ලියාගෙන යන්න බෑ. ඒක ප්‍රධානම දෙයක්. නිකන් ඔහේ වචන ටිකක් ලියාගෙන ගියායි කියලා ඒක එසේ එකක් වෙන්නේ නැත. ඒ තමයි ප්‍රධානම දේ. සහ එසේ එක තියෙන ස්ට්‍රක්චර් එක තමයි පුතේ මෙන්න මේක. මුලින්ම අපි මේ එසේ එක අරගෙන එසේ එකක් ලියද්දී මාතෘකාව හඳුන්වන්න ඕනේ පුතේ පළවෙනි ඡේදය. මෙන්න මේක තමයි ගොඩක් කට්ටියට කරගන්න තේරෙන්නේ නැති එක. මේක අපි වාක්‍යයක් හදන්න ඕනේ පුතේ. මේක මාතෘකාවෙන් ප්‍රධාන මාතෘකාවේ අපි අරගෙන ඒකට වාක්‍යයක් අපේ වචනෙන් ලියන්න ඕනේ. මේක හොඳට අහන් ඉන්න. ඊට පස්සේ දැන් ගොඩාක් එසේ එක අමාරුයි කියලා ආපු ළමයි ඊට පස්සේ වචන හොය හොය ලියන්න ගන්නවා මේක හරියට ඉගෙන ගත්තාට පස්සේ. මේක හරි ආසාවෙන් අහනවා. ඊට පස්සේ පුතේ මේ අපි ලියන සියල්ල ලියන්නේ මෙන්න මේක ඇතුලේ. ඒ කියන්නේ මාතෘකාවට අදාළව එන සියල්ල ලියෙන්න ඕනේ මැද එකේ. කලින් එකේ නෙමෙයි. අන්න එතනයි ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැන. මුලින්ම ආපු ගමන්ම ලියනවා මේකෙන් තියෙන වාසි මෙන්න මේවා තමයි වාසි කියලා ඉක්මනට ලියාගෙන යනවා. මේකේ හැදින්වීමක් කරන්න ඕනේ ඒක අපේ වචනේ. මේක තමයි වර්ධින තැන. මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක. විස්තරයක් ලියන්න ඕනේ අපිට පුළුවන් විදිහට. ඒ කියන්නේ දැන් අර අපි ලියාගත්තනේ කරුණු ටිකක් මේ දේ 19 වෙනවා අරව මේවා ටික කියලා ගොඩක් ලියාගත්තනේ. අන්න ඒක ලියන්නේ මෙන්න මේක ඇතුලේ නැතෝ පළවෙනි එක ඇතුලේ නෙමෙයි. ඒකෙන් කරන්නේ මාතෘකාව හඳුන්වන එක. ඒ සියල්ල අපි සරලව කියලා දෙන්නම්. ඊටත් පස්සේ පුතේ අපි අවසානයක් ලියන්න ඕනේ. අපි ඒකට කියන කන්ක්ලූෂන් එකක් කියලා. මේක ලියන්නේ අපේ වචනේ. එතකොට මේ මාතෘකාවට අදාළ වෙන අර කී පොයින්ට් ටික. ඒ කියන්නේ ඇයි අපි ව්‍යායාම කරන්න ඕනේ කියන ටික ලියන්නේ මැද විතරයි. මුලින්ම අපි හඳුන්වන්න ඕනේ අවසානයේ අපි අපේ වචනෙන් විස්තර කරන්න ඕනේ. මුලයි අවසානයයි අපේ වචනේ. මැද තමයි මාතෘකාවට අදාළ ටික එන්නේ. දැන් පුතේ අපි හිමීට ලියන්න ගමු. මෙන්න මේකයි පුතේ ආකෘතිය. මුලින්ම හැදින්වීම ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක විස්තරය ඒක තමයි මාතෘකාවට අදාළ සියල්ල එන්නේ. ඊට පස්සේ පුතේ කන්ක්ලූෂන් එක අවසානයේ. මේක තනි ඡේදයක් වෙන්න පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් එක නැත්නම් ඡේද ගොඩක් වෙන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඡේද කල්ලා නැහැ කියලා ඡේද කල්ලා කියවලත් අපිට ලකුණු අඩු වෙන්නේ නැහැ. මේ පැටර්න්ස් තමයි ඉගෙන ගන්න ඕනේ. පුතාලා හොඳට අහන් ඉන්නේ පැටර්න්ස් කියන්නේ. මුලින්ම කරන්න ඕනේ පුතේ ඉන්ට්‍රොඩක්ෂන් එකක්. අපි දැන් පොඩ්ඩක් මාතෘකාව දාගෙන ඉමු. මේකට පුතේ දැන් පුතාලා ගාව තියෙන නිකන් කොලයක් ගන්න මේක ලියන්න නැතුව හරියන්නේ නැහැ පුතේ. මේක දැන් බාර් chart එක වගේ නක්
බලාගෙන හිටියම් පුළුවන්. දැන් හිතපු පුතාලා දන්නවා. පයි chart එකත් එහෙමයි. නමුත් පුතේ රචනාව තමන් ලියන්නේ නැතුව ඒක හරියන්නේ නැහැ. ඒක තමන්ම ලියන්න ඕන. දැන් අපි බලමු පුතේ මේක මාතෘකාව මොකද්ද? Why do we must do exercises? ඇයි අපි ව්‍යායාම කළ යුතු අනිවාර්යෙන් කරන්න ඕනේ. must කැලක් තියෙනවනේ අනිවාර්යෙන් කළ යුතුයි. ඇයි අපි ව්‍යායාම කරන්න ඕනේ? අනිවාර්යෙන් කළ යුතුයි. ඒකනේ අපි දැන් ලියන්නේ. ඒකෙදි මෙන්න මෙහෙමයි පුතේ පළවෙනි මාතෘකාව ගන්න. පළවෙනියට මාතෘකාව හඳුන්වන්න ඕනේ. මේකෙන් හොඳට බලන්න. මේකේ මොකද්ද මාතෘකාව කියලා? මේ නිකන් ප්‍රශ්නයක් නේ තියෙන්නේ. මේකෙන් මාතෘකාවේ අදාළ කොටස අදලා ගන්න ඕනේ. මොකක් ගැනද මේක කියන්නේ? ව්‍යායාම ගැන. ඒකනේ මාතෘකාව. ඇයි ඒක කරන්න ඕනේ? ඒක වෙනම කියලා තියෙනවා. මාතෘකාව මොකද්ද? ව්‍යායාම. එහෙනම් පුතේ අපි මේ ව්‍යායාම කියන එක අපේ වචනෙන් හඳුන්වන්න ඕනේ. අන්න ඒක තමයි ගොඩක් කට්ටියට බැරි. මෙන්න මෙහෙම හඳුන්වනකො මේ පැටර්න්ස් ඉගෙන ගන්න. පැටර්න්ස් වලින් තමයි මේ සියල්ල යන්නේ. අපි උදාහරණයක් විදිහට ගන්න දැන් ව්‍යායාමනේ හඳුන්වන්න ඕනේ පුතේ. අපි සිංහලෙන්ම ගමුකෝ. ව්‍යායාම කියන්නේ කොයි වගේ දෙයක්ද? අපි අපේ නිකන් ඉන්න වෙලාවට කරන දෙයක්. නැතු පුතේ අපි ඉස්කෝලේ යන ගමන් ව්‍යායාම කරන්නත් බෑ. ජොබ් එකේ ඉන්න ගමන් ව්‍යායාම කරන්නත් බෑ. අපිට ෆ්‍රී වෙලාවට අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා කරන දෙයක් තමයි ව්‍යායාමයක් කියලා කියන්නේ. ඒක ලියන්නේ මෙන්න මෙහෙම. එක්සර්සයිස් ව්‍යායාමයක් කියන එක මෙන්න මේවා තමයි පුතේ phrases. මේක තමයි හොඳට ඔළුවට දාගන්න ඕන දේ. Can be defined as මේවා යෙදුම් පුතේ. Can be defined as කියන්නේ හැදින්විය හැකි as කියන්නේ ලෙස. මොකක් ලෙසද? හඳුන්වන්න පුළුවන්ලු. මොකක් ලෙසද? අපි මෙහෙම කියමු විවේකී වෙලාවට කරන ක්‍රියාකාරකම. ඔය මේ පුතාලා දන්න වචන. මහා ලොකු වචන නෙමෙයි. මේ තියෙන පුතාලා දන්න වචන. මහා ලොකු වචන නෙමෙයි. විවේකී වෙලාවට කියන්නේ මොකද්ද? free time. නැත්තම් leisure time. As a leisure time විවේකී වෙලාවට කරන leisure time ක්‍රියාකාරකම. ඉංග්‍රීසි පොතේ 6 වසරේ ඉඳන්ම දන්නවා ක්‍රියාකාරකමට කියන වචනේ මොකද්ද? activity. Exercises can be defined as මේක හොඳට අහගන්න. මම පොඩ්ඩක් ලියන්න වෙලාව දෙන්න. මේක දැන් හොඳට අහගන්න. මේ pattern එක තේරුම් ගන්න ඕනේ. දැන් මේ ව්‍යායාම කියන එක හඳුන්වනවා නම් තව මොකක් හරි හඳුන්වන්න පුළුවන් වෙනවා. පොතක් කියන එක හඳුන්වන්න පුළුවන්. ලැප්ටොප් එකක් හඳුන්වන්න පුළුවන්. ඒ ඔක්කොම යෙදුම් මොකද්ද? can be defined as. define කියන්නේ හඳුන්වනවා. can be defined නම් හැදින්විය හැකි. as කියන්නේ ලෙස. මොකක් ලෙසද? ව්‍යායාමයක් කියන එක හඳුන්වන්න පුළුවන්. as a leisure time activity. විවේකී වේලාවට කරන ක්‍රියාකාරකමක් ලෙස. අපි ඒකම තව චුට්ටක් වැඩි කරමු. ඒක අපේ ජීවිතේට ගොඩක් වැදගත්. දැන් මේ කොරෝනා වලට කියනවානේ අරුතරේ පැය භාගයක් ව්‍යායාම කරන්න කියන්නේ. ඒක අපි ලියමු. which is very worth. worth කියන්නේ පුතේ වටිනවා. මේ which කියලා එකක් දාන්නේ. පණ නැති දෙයක් වැඩිදුර විස්තර කරද්දි. ඒක මෙතන විස්තර වෙන්නේ මොකද්ද? මෙන්න මේ ව්‍යායාම කියන එක. ව්‍යායාම කියන්නේ ෆ්‍රී වෙලාවට කරන්න පුළුවන් ක්‍රියාකාරකමක්. ඒක මෙතන ඒක කියන්නේ මොකද්ද? ව්‍යායාම which is very worth. ඒක ගොඩක් වටිනවා අපේ ජීවිතේට. which is very worth to our ජීවිතයට කියන්නේ පුතේ life. අපේ ජීවිත වලට නම් ඉංග්‍රීසි වල නීතියක් තියෙනවා පුතේ. අගට f හෝ fe එන නාමපදයක් බහුවචන කරද්දී ves දාලායි බහුවචන කරන්නේ. අපගේ ජීවිත වලට which is very worth to our lives. විවිධ ක්‍රම ඔස්සේ in many ways. මෙන්න මේ වගේ පුතේ මහා ලොකු වචන අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ සරලව මෙන්න මේ මාතෘකාව හඳුන්ව ගන්න පුළුවන් නම් පුතාලට සරල වචනේ. ඉතා ලොකු වචන අවශ්‍ය නැහැ. ඉතා සරල වචනේ. මේක හඳුන්ව ගන්න පුළුවන් නම් ඔන්න අපි ආරම්භයක් කරන් තියෙන්නේ. ගොඩක් කට්ටියට බැරි මේක.
ගොඩක් කට්ටිය ගත්ත ගමන් දැන් මේක කියන්නේ මාතෘකාව ඇයි අපි ව්‍යායාම කරන්න ඕනේ? ඔන්න ලියාගෙන යනවා හොගාලා. එහෙම බෑ. මුලින් හඳුන්වන්න ඕනේ. හොඳ ආරම්භයක් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේවා ලියන්න පුළුවන් ඕන තරම්. Exercise can be defined as a leisure time activity which is very worth to our lives. ඒක අපේ ජීවිතේට ගොඩාක් වැදගත්. ව්‍යායාම කියන එක අපේ ජීවිතේට ගොඩක් වැදගත්. ඒක තමයි අපි ඒකේ කියලා තියෙන්නේ. මාතෘකාව හැදින්නවා පොතේ. දැන් අපි දෙවෙනි එකටත් එන්න. පොඩ්ඩක් යන්න. දෙවෙනි එක මොකද්ද? දැන් මේ ස්ට්‍රක්චර් එක මේ ආකෘතියට යන්නේ. හරි ලේසි. දැන් තේරෙනවනේ මේක ඉච්චර අමාරු නෑ. වචන 200 කියන එක මහ ලොකු එකක් නෙමෙයි. දැන් ඉන්ට්‍රොඩක්ෂන් එක තනි වාක්‍යයකින් කියලා ඉවරයි. ව්‍යායාම කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ එකක්. ඊට පස්සේ මොකද්ද කියන්නේ පුතේ? විස්තරය, ඩිස්ක්‍රිප්ෂන් එක. ඩිස්ක්‍රිප්ෂන් එකේ තමයි මාතෘකාවට අදාළ සියල්ල ලියවෙන්න ඕන. දැන් අපි මාතෘකාව ඇයි අපි ව්‍යායාම කළ යුතු? ඒකට අපි සිංහලෙන් පොඩ්ඩක් හිතාගත්තනේ. මෙන්න මේව එනවා කියලා. ඒ ටික තමයි අපිට ඉංග්‍රීසියෙන් හරවන්න තියෙන ලස්සන පැටර්න්ස් දාලා. නිකම්ම හරවන්නත් බෑ. ලස්සන පැටර්න්ස්, vocabulary patterns එන්න ඕනේ. අපි දැන් ඒකින් එක හරවන්න බලමු. මෙතෙන්ට එනකන් තියෙන්නේ පුතේ කායික දේවල්. සහ මෙතෙන්ට තියෙන්නේ මානසික දේවල්. අපි ඒක ලස්සන පැටර්න්ස් වලින් බලමු. මේ පැටර්න්ස් තමයි පුතාලා ඉගෙන ගන්න ඕනේ. නිකම්ම වාක්‍යයක්. ලියනවට වඩා ඒක පැටර්න් එකක් දාලා ලියද්දි තමන්ගේ vocabulary එක වැඩි. පළවෙනි එක මොකද්ද කියන්නේ පුතේ? ක්‍රියාශීලී වෙනවා. දැන් අපි මේ මොනවද කියන්නේ යන්නේ ව්‍යායාම වලින් තියෙන වාසි. නැත්තම් ඇයි අපි ව්‍යායාම කළ යුතු? මේ නොකිය කියන්නේ මේකේ තියෙන වාසිනේ පුතේ. එතකොට අපිට මෙහෙම ආරම්භයක් ගන්න පුළුවන් දෙවෙනි ඡේදෙට. ගොඩක් වාසි තියෙනවා ව්‍යායාම වලින්. ඒකෙන් පළවෙනි එක තමයි ක්‍රියාශීලී වෙනවා කියන එක. මම මේ කියපු සිංහල වාක්‍ය අපි හරවන්නේ මෙන්න මෙහෙම. ඕක හරි ලේසියට හරවන්න පුළුවන් ව්‍යායාම වලින් තියෙනවා. Exercises have many advantages කියලා. හැබැයි පුතේ මෙන්න මේ පැටර්න් එක ඉගෙන ගන්න. මොකද මේක එක්සෑම් එකේ එනවා. there is there are කියන එක. there is there are කියන්නේ තියෙනවා නැත්තම් ඉන්නවා කියන එක. පිටිපස්සට එන පදේ පර තියෙන එකක් නම් එයා ඉන්නවා. පිටිපස්සට එන පදේ පර නැති එකක් නම් එයා තියෙනවා. දැන් පිටිපස්සට එන පදේ මොකද්ද? මේකේ වාසි. වාසි කියන්නේ මොනවද? පණ නැති දේවල්. එහෙනම් තියනවා කියන තේරුමයි එන්නේ. වාසි වලට මම දන්නවා පුතාලා දන්නවා මෙන්න මේ වචනේ. advantage. තව වචන තියෙනවා පුතේ. ඔකට කියනවා boon කියලා. boons. there are many boons. boons කියන්නේ වාසි කියන එක. there are many boons. අන්න ඒ වගේ වචනයක් දාන්න පුළුවන්. අපි දැනට මේ boons කියන වචනේ දාමු advantage කියන එක දන්නවද? there are many boons. ව්‍යායාම වලින් in exercises. හරි සරලයි වාක්‍ය හදාගන්න. there are many boons in exercises. ව්‍යායාම වලින් ගොඩක් වාසි තියෙනවා. there are many boons in exercises. ප්‍රථමයෙන්ම මෙන්න මේවා තමයි පුතේ connectives කියලා අපි මේවට කියන්නේ. ඒ කියන්නේ සම්බන්ධක. වාක්‍යයක් පටන් අරගන්නදී දාන දේවල්. ඒ කියවන එක්කෙනාව, ඒ කියවන මනුස්සයව ඒකට අපි ඇදලා ගන්නවා. මෙන්න මේ වගේ ඒවා. firstly කියන්නේ ප්‍රථමයෙන්ම. නැත්නම් අපිට මේකේ වචන වැඩි කරගන්නත් ඕනේ පුතේ. අපිට දාන්න පුළුවන් එහෙනම් මෙහෙම. first of all. ඒකෙන් කියන්නේ ප්‍රථමයෙන්ම කියන එකම තමයි. වචන තුනයි. අගට ly එකක් දැම්මනම් එක වචනයක්. firstly නැත්නම් first of all. දැන් මොකද්ද මුලින්ම ලියන්නේ? මේ පළවෙනි එක. ව්‍යායාම කළොත් මොනවද වෙනවා කියන්නේ? ක්‍රියාශීලී වෙනවලු. එහෙනම් අපි ඒක ලියමු. පුතාලට වාක්‍යයක් හදාගන්නනේ මෙතන ලොකුම ගැටලුව තියෙන්නේ. ඉතින් අපි සරලවම කියමු. ව්‍යායාම අපිට උදව් කරනවා. ව්‍යායාම අපිට උදව් කරනවා ඇක්ටිව් වෙන්න, ක්‍රියාශීලී වෙන්න. එතකොට ව්‍යායාම වලට මොකද්ද කියන්නේ පුතේ? exercises. උදව් කරනවා නම් help. අපිට නම් us. අපිට කියන we දාන්න බෑ. ඒවට කියන්නේ pronouns. pronouns list එකක් තියෙනවා.
ඒ ඇවිල්ලා මේ subjective pronoun එකක් මේ ඇවිල්ලා objective pronoun එක. ඒවා අපි ඉස්සරහට ගන්නවා. exercises help us. ව්‍යායාම අපිට උදව් කරනවා. ක්‍රියාශීලී වෙන්න. ක්‍රියාශීලී නම් පුතේ active. හැබැයි මෙතන වෙන්න කියන ක්‍රියාපදේ නැහැ. එයාව අපි දාන්න ඕනේ. වෙනවට කියන ක්‍රියාපදේ වෙන්න කියන ක්‍රියාපදේ හරි ලේසි be. be කියන්නේ be කියන එක. exercises help us to be active. ව්‍යායාම අපිට උදව් කරනවා ක්‍රියාශීලී වෙන්නට. අපි මේකෙදි පුතේ ගොඩක් කට්ටිය රචනාවේ වරද්ද ගන්න තැනකට තමයි දැන් ඉන්න හදන්නේ. අපි මොකක් හරි කරුණක් කියපු ගමන් අනිත් කට්ටිය දැන් ගොඩක් අය කරන්නේ ඊළඟ කරුණට යනවා. ඒක හඳුන්වන්නේ නැහැ. අන්න ඒකයි පුතේ වචන 200 ලියා ගන්න බැරි. අපේ හිතේ ගොඩක් කරුණු තියලා අපි ඒ ඔක්කොම ලියුවත් එන්නේ වචන 60 70ක් වගේ. වචන 50ක් වගේ. ඇයි අපිට ඒක කරුණ අපි ලියපු කරුණ හඳුන්වන්න තේරෙන්නේ නැහැ. තවදුරටත් වැඩිදුර විස්තර කරන්න තේරෙන්නේ නැහැ. හරි ලේසි. ඒක ගැන පොඩ්ඩක් හිතන්නකෝ. දැන් අපි ලියපු කරුණ ගැන හිතන්න. මේක හොඳට අහගන්න. මේක ටිකක් අමාරුයි. මේක තමයි සාමාන්‍යයෙන් අමාරුම එක. ගොඩක් කට්ටිය අතාරින්නෙත් ඒකයි. මේක දැම්ම අල්ලගන්න. මේක හරි ලේසි. තව අපිට මාස ගණනක් තියෙනවා. දැම්ම අල්ලගත්තා නම් හරි. ව්‍යායාම කරාම ඇක්ටිව් වෙනවලු. දැන් අපි ඒක පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. මෙහෙම විස්තර කරමු. ව්‍යායාම කළොත් ඒ යෙදුම ගන්න පුතේ if we engage ඔන්න වචන එනවා. engage කියන්නේ පුතේ නිරත වෙනවා. if we engage in an exercise අපි ව්‍යායාමයක නිරත වුණොත් if we engage in an exercise අපි ව්‍යායාමයක නිරත වුණොත් කියන කෑල්ල එන්නේ මොකෙන්ද? ඉස්සරහට දාන if එකකින්. අපි ව්‍යායාමයක නිරත වුණොත් කෑල්ල එන්නේ ඉස්සරහට දාන if එකකින්. අපි ව්‍යායාම වල නිරත වුණොත් මොකක්ද වෙන්නේ? අපේ ශරීරය ඒකට ප්‍රතික්‍රියා දක්වනවා. ඒකින්ද අපිට අපේ දිනපතා වැඩ ගොඩක් ඵලදායීව කරගන්න පුළුවන් වෙනවා. අපි ඒක ලියමු. අපගේ ශරීරය our body ප්‍රතිචාර දක්වනවා. reactive ඒ කියන්නේ ව්‍යායාම හොඳට එක්සර්සයිස් කරලා ආවට පස්සේ හොඳ ඇක්ටිව් එකේ ඉන්න පුළුවන් කියන්නේ ඕකනේ. our body reactive and අපේ ශරීරය ඒකට ප්‍රතික්‍රියා දක්වනවා සහ අපිට පුළුවන් කරන්න අපේ දිනපතා වැඩ ගොඩක් කාර්යක්ෂමව අපිට කරන්න පුළුවන් නම් කරනවාට කියන්නේ පුතේ do. අපිට කරන්න පුළුවන් නම් we can do අපේ දිනපතා වැඩ. we can do our දිනපතා කියන්නේ everyday. හැබැයි everyday කියන එක adjective එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. එතකොට එන්න ඕනේ daily කියන වචනේ. daily works අපිට කරන්න පුළුවන් අපේ දිනපතා වැඩ ඵලදායී ලෙස. ඒ කියන්නේ කාර්යක්ෂම ලෙස කියන එක. effectively මේ අගට ly එකක් දැම්මේ ඇයි? ඒ adverb එකක් හින්දා. adverb එකක් නා අගට ly එකක් දාන්න ඕනේ ක්‍රියාවක් විස්තර කරද්දී. ඒ වගේ පාඩම් ලස්සන පාඩම් තියෙනවා අපි ඉස්සරහට කරමු. effectively අපිට වැඩ කරන්න පුළුවන් කොහොමද? ක්‍රියාපදේ විස්තර වෙනවා. මෙන්න මේ පැටර්න් අල්ලගන්න පුතේ. ක්‍රියාපදේ විස්තර වෙනවා. effectively ඵලදායී ලෙස. අපි ඒ වගේම තව එකක් එනවා. අපි ගොඩක් ගෙදෙට්ටලා කම්මැලිකම හේනම් ඉන්නේ. ව්‍යායාම කරාම මොකක්ද වෙන්නේ? කම්මැලිකම නැති වෙලා යනවා. අන්න ඒක කියන්නේ කොහොමද? කම්මැලිකමට කියන්නේ මොකද්ද? මේක හොඳට අහගෙන ඉඳලා මේක ගොඩාක් අමාරු වචන ඇති. ගොඩාක් ලස්සන වචන තියෙනවා. තවත් විදිහකින් කියනවා නම් on the other hand මෙන්න මේවා හොඳ යෙදුම්. on the other hand අනෙක් අතට එන්නේ වගේ යෙදුමක් දාලා පොඩි කමාවක් දාන්න. ඊට පස්සේ අපිට ඕන වාක්‍ය ලියන්න යන්න පුළුවන්. on the other hand අනෙක් අතට අපේ කම්මැලිකම our කම්මැලි කියන්නේ පුතේ lazy. ඒක adjective එකක් පුතේ. පුතාලගේ තියෙන O level වලට word class කියලා වචනයක්. word class කියන පාඩමක් තියෙනවා. අන්න ඒ පාඩම ගොඩක් වෙලාවට අච්චුපතේ නෑ පුතේ. හැබැයි විභාගෙට අහලා තියෙනවා. දැන් අහයි. සර් එහෙනම් අච්චුපතේ නැතිව විභාගෙට අහනවා පුතේ. ඒ වගේ
පාඩම් අපි දැනගෙන ඉන්නවා. ලේසි කියන්නේ පුතේ ඇඩ්ජෙක්ටිව් එකක්, නාම විශේෂණයක්. ඒක නාම පදයක් කරන්න නම් ලේසි කියන එක නාම පදයක් කරන්න නම් ලේසි කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක් පුතේ. ලේසි කියන එක නාම පදයක් කරන්න නම් අග y එක i අකුරක් කරලා ne double s එකක් දාන්න ඕනේ. le double s එකක් දාන්න ඕනේ. එතකොට තමයි ඒක නාම පදයක් වෙන්නේ. කම්මැලි කියන එක කම්මැලි කම වුණා. on the other hand අනෙක් අතට දැන් මේ රචනාවක් ලියද්දි පුතේ අපේ අනිත් ඒවා නිකම්ම හැදෙනවා. ඒක තමයි තියෙන වාසිය. අපි දන්නේ නැති පාඩම් ඒවා සියල්ල නිකම්ම හැදෙනවා. our laziness අපේ කම්මැලිකම නැති වෙලා යනවා. නැති වෙනවට මොකද්ද කියන්නේ? මම දන්නවා පුතාලා දන්නවා කියන්නේ loss. අපිට ඔක මෙහෙම කියන්න බෑද? go away. go කියන්නේ පුතේ යනවා. away කියන්නේ ඈතට. ඈත් වෙලා යනවා නැත්තම් නැති වෙලා යනවා. ව්‍යංගාර්ථයක් තමයි එතන එන්නේ. අන්න මෙන්න මේ වගේ යෙදුම් පාවිච්චි කරනකොට මේ away කියන පදය ගොඩාක් තැන්වල ඇවිල්ලා තියෙනවා. මොකද්ද away කියන එක ගොඩක් අය දන්නේ නැහැ. away කියන්නේ පුතේ ඈතට කියන එක. laziness කියන එක ඒක වචන නිසා මේ go එකට es එකක් එනවා. මේ පාඩම් සියල්ල අපි ඉස්සරහට කරනවා. අපි කලින් කරා simple present tense කියලා එකක්. එන්නේ ඒකේ නීතිය අනුව තමයි laziness කියන්නේ ඒක වචනයි. ඒකකින් දැන් මෙයා go එකට goes වෙනවා. our laziness goes away. අපේ කම්මැලිකම නැති වෙලා යනවා. ඒක තමයි අපි මේ කිව්වේ. අර ඒ වගේ පුතේ මේ රචනාවක් කරද්දී ඉතා ගොඩක් පාඩම් ටිකක් කවර් වෙනවා. අපිට හිතා ගන්න බැරි පාඩම් ටිකක්. අපිට අපේ හිතේ තියෙන වචනයක්, හිතේ තියෙන වාක්‍යයක් හරවන්න පුළුවන් වෙනවා ඉංග්‍රීසියට. ඕකම තමයි පුතේ මෙන්න මේක අතාරින්න එකේ මම ගැටලුව කියන්නම්. පුතාලා ඔක ලියා ගන්න ගමන් දැන් අහගන්න. දැන් පොඩ්ඩක් ලියන්න ගන්න. මේක අතාරින්න එකේ ප්‍රධානම ගැටලුව තමයි ගොඩක් කට්ටිය මේක අතාරිනවා. අතාරලා දාලා පුතේ ස්පෝකන් ඉංග්‍රීසි කියලා අපි වෙනම එකක් ඉගෙන ගන්නවා. අන්න ඒකේ තියෙන්නේ පුතේ අපේ ඔළුවට එන වචනයක් අපි ඒක වාක්‍යයක් බවට පත් කරලා අපි ඒක කටින් කියනවා. ඒ ස්පෝකන්. අපේ ඔළුවට එන වචනයක් අපි ඒක වාක්‍යයක් බවට පත් කරලා ඒක අපි ඒක අතින් ලියනවනම් ඒ මේ රයිටින්. එකම වෙනස මොකද්ද? පිටවෙන මාධ්‍ය. එච්චරයි. මෙන්න මේක හරියට කරගත්තේ නැති අයට තමයි ස්පෝකන් ගොඩක් දුර්වලයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේක හරියට කරගන්න තමන්ගේ හිතට මොකක් හරි වාක්‍යයක් කියනවනම් ඒක කොහොම හරි ඉංග්‍රීසි හරවන්න try එකක් දෙන්න. මේක අතහැරලා දාන්න එපා මෙතනින්. මේක අතහැරියොත් ලොකු අපරාධයක් වෙන්නේ. මම අද පන්ති ඉවරලා පොඩ්ඩක් පුතාලට පෙන්නන්නම් ඒ ඉවැලුවේෂන් රිපෝට් එක. ඇගීම් වාර්තාව. ලංකාවේ ඉංග්‍රීසි O level ඉංග්‍රීසි කොච්චර කට්ටියක් කියනවද? ඒකෙන් කොච්චර කට්ටියක් ෆේල් වෙනවද කියලා. එතකොට පුතාලා හිතන්න මේක කොහොමද කරගන්නේ කියලා. ඒකින්ද මේක හොඳ ගහන් ඉන්න. මම ඒක අන්තිමටම කියලා දෙන්නම්. හරි. දැන් මේක හිමීට ලියා ගන්න. ලියාගෙන ඉඳලා ඒ ස්කෑන් කරන්න. මම විනාඩි කිහිපයක් දෙන්න ඉක්මනට ලියා ගන්න. සහ මේකේ තියෙන පැටර්න්ස් මම මේ ටික කියලා දෙන්නම්. මේ ටික හරියට දාගන්න. ඒ වගේම පුතේ මෙතන ඇති ගොඩක් කට්ටිය ලින්ක් එකෙන් ආපු කට්ටිය. ඒගොල්ලන්ට මම දැන් දාන්නම් අපේ group එකේ නැති අයට ඒ group වල link එක ඒ වගේම අපේ YouTube channel එක දැන් මෙතන ඇති පුතාලා මුලින්ම ආපු අය අදම ආපු අය ඒ අයට ගිහින් බලන්න පුළුවන් අපි කලින් කරපු සියල්ල තියෙනවා පාඩම් ටික. ඒකේ පුතේ මේ දාපු link එකේ යන්න මුලින්ම playlist එකට 11 වසර playlist එකේ තියෙනවා පුතේ පුතාලට අවශ්‍ය O level වලට අවශ්‍ය මේ සියලු පාඩම් ටික. ඒ වගේම group වල නැති අය දැන් මේ දාපු group වලින් පුතේ ඉඩ තියෙන එකකට add වෙන්න. මම හිතන්නේ දැන්ට group 14ක් තියෙනවා පුතේ. ඒකෙන් මොකට හරි add වෙන්න. NESS කියන එකේ වෙනම තේරුමක් එන්නේ නැහැ පුතේ. ඒක word class එකක්. අගට එදෙන suffix එක අනුව වෙනස් වෙන එකක්. ඒ වගේ පාඩම් පුතාලා දැන් ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒවා ගොඩක් වෙලාවට දැන් මම දන්නවා පුතාලට සිලබස් හරියට කවර් වෙලා නැහැ. මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නෙන්ද ඒක වෙනම තව ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් පුතේ පුතාලා මේක කරගන්න වෙනවා. දැන් මේක කොරෝනා ඉවර වෙනවා කියලා දවසකුත් නෑ. දැන් මම මේ තව රැල්ලක් එනවනේ. ඒකින්ද පුතාලා කොහොම හරි මේක කරගන්න ඕනේ. ඒක තමයි පුතාලගේ තියෙන ටාගට් එක. මොකද මේක ඉවර වෙන දවසකුත් නෑ. O level කල් යන්නෙත් නෑ. O level තව කල් ගියොත් තව මාසයක් වගේ යන්න පුළුවන්. හැබැයි ඒත් එච්චර තමයි. එතනින් එහාට යන්නේ. මෙතන grade ගොඩක් කට්ටිය ඉන්නවනම් දැන්ට ওই grade level එකට add වෙන්න.
මොකද අනිත් ග්‍රේඩ් වල මම ලින්ක් ටික දාන්නම් මේ ක්ලාස් එකේ ඉවරලා කියන්න මට එදා වගේ. ඒ වගේම පුතේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා ක්ලාසස් පටන් ගන්න නැද්ද කියලා. ක්ලාස් එක පටන් ගන්නවා පුතේ මේ අපේ ෆ්‍රී සෙමිනාර් වල මේ මම හිතන්නේ 5 වෙනි හෝ 6 වෙනි දවසේ යන්නේ. අපි වෙනකන් කතා කරලා තියෙනවා පුතේ බාර් chart එකක් කොහොමද ලියන්නේ? පර්සනල් ලෙටර් එකක් කොහොමද ලියන්නේ? ඒ වගේම සිම්පල් ප්‍රසන්ටෙන්ස් ග්‍රැමර් පැත්තට අපි ගියා. ඒ වගේම දැන් අද මේක තියෙනවා. එසේ එකක් කොහොමද ලියන්නේ? O level වලට අවශ්‍ය ඔය ගැටලුකාරී තැන්, පුතාලා අතාරින්න තැන් සියල්ල අපි දැන් කවර් කරලා තියෙනවා. අපේ ක්ලාසස් පටන් ගන්නවා පුතේ ලබන සතියේ. සතියේට දවස් දෙකක් තියෙනවා පුතේ ක්ලාස් එක. අපි මුලින්ම පටන් ගන්න පුතේ පේපර් එකේ. ගොඩක් කට්ටියට තියෙන ගැටලුව තමයි පේපර් කරලා නැහැ. විභාගෙට O level විභාගෙට යනවා පේපරයක් කරන්න නැතුව. මේ පේපරේ පුතේ ඔය දැන් ඉස්කෝලෙන් දෙන ඒවට ලකුණු ආවා කියන O level හරියන්නේ නැහැ. මොකද පුතේ ඉස්කෝලෙන් දෙන්නේ නිකන් ටික් කරන්නනේ. O level වල ටික් කරන්න දෙන්නේ නැහැ නේ පුතේ. O level එක එක ප්‍රශ්නෙට එන එක එක ගැටලුකාරී දේවල් තියෙනවා. ටෙස්ට් එකට එන්නේ එක විදිහක්, ටෙස්ට් 16ට එන්නේ මේ වගේ එකක්, ටෙස්ට් 9ට එන්නේ තව එකක්, වර්ඩ් ක්ලාස් එකක්, ටෙස්ට් 10ට වගේ එනවා out of syllabus ප්‍රශ්නයක්. out of syllabus කියන්නේ syllabus එකෙන් පිට පුතේ. ඒ වගේ ප්‍රශ්නත් එනවා. ඒ syllabus එකෙන්ම එන්නේ නැහැ. ඉංග්‍රීසි පුතේ කොට දා ගන්න තියෙන එක ක්‍රමයයි තියෙන්නේ. ඒ papers කිරීම පමණයි. පුතාලට අද දැන් ඔය group වල ඉන්න කට්ටියට අද ක්ලාස් එක ඉවර වුණාට පස්සේ අපේ syllabus එක අපි දානවා. සහ ඒ ඔක්කොම ටික කවර් කරනවා. ගොඩක් කට්ටිය දැන් අපි මේ අන්තිමටම වගේ ඇවිල්ලා තියෙනවා මේ senior series එකේ. ගොඩාක් පුතාලා ඇහුවා මේකේ මේ මාසික ගාස්තුවක් අය කරන්නේ එහෙමද කියලා නෑ පුතේ මාසික ගාස්තුවක් නෙමෙයි අය කරන්නේ. පුතාලට පුතේ දැන් මේ අගෝස්තු ඉඳන් ලබන පෙබරවාරි 21 වෙනකම් මාස 7කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා පුතේ. දැන් මාසික ගාස්තුවක් විදිහට දැන් A level paper class එකක් සහ ඕක ගියොත් එහෙම සාමාන්‍යයෙන් 1000ක් විතර එනවා. ඒතකොට පුතේ මාසකට 7000. අපි මිනිස්සුන් වහුරන් ගන්න යමුද මම දැක්ක සමහර papers class වල 2500 ගණන් තියෙනවා. අපි පුතේ අදියර 3කට යන්නේ. පළවෙනි අදියර පුතේ අපි ලබන සතියේ පටන් ගන්නවා. පුතාලා ගෙවන්නවා රුපියල් 1000යි. ඒක ඊට වඩා 7-5ක් ගෙවන්න ඕනේ පළවෙනි අදියරේ. පළවෙනි අදියරේ පුතේ අපි පටන් ගන්නවා පේපර් දෙකකින්. එතන ඇති 10 වසරේ හොඳ ලකුණු ගත්ත ළමයි. හැබැයි මම බෙට් එකක් දානවා. අපි හිතමු 10 වසරේ කොරෝනා වලට කලින් ලකුණු 75ක් විතර ගත්තා. හැබැයි දැන් මම කියනවා පුතාලා ඉන්නේ 100 කේ මට්ටමේ කියලා. ඒ කියන්නේ 50යි 65යි අතර කියලා. ඒක අනිවාර්යෙන් වෙන දෙයක් පුතේ මොකද දැන් අපිට ඉස්කෝලේ වගේ ටච් එකක් නැහැ. Taman තනියෙන් කොට ගියොත් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. යාළුවා කියනවනම් මම මේ දවස් ටික පාඩම් කරන්නේ මම පොඩ්ඩක් මේ ගේම් ගහුවා මම PUBG ගහුවා. ඒව කතන්දර පුතේ. පුතාලා දැන් පාඩම් කරොත් විතරයි ඒ ටාගට් එකට යන්න පුළුවන්. ඒකින්ද ඒක හොඳට මතක තියාගන්න. Taman මේක තනියෙන් ගොඩ දා ගන්න ඕන දෙයක්. දැන් මෙතන මට ගෙදර වැඩ කරලා එපු ළමයි ඇති ඒගොල්ලන්ට මම හරි වැරදි කිව්වා. ඒ වගේ ගොඩක් කට්ටිය ඇති දැන්ට group එකට add වෙන්න පුතේ. අපේ classes සතියේ දවස් දෙකක් තියෙනවා. පැය දෙක ගානේ. ඒතකොට පැය 4ක්. මාසෙට පැය 16ක්. සහ exam එක ළඟ ඉද්දී ඔක පැය 2කමාර පැය 3 වගේ එනවා. ඒතකොට මාසෙට පැය 20ක් මාසෙට පැය 25ක් වගේ කරනවා. අපේ class එක. ඕගොල්ලන්ට පොඩිම දැනුමක් තමයි ඉන්න. අපි හිතමු දැන් W එකේ මට්ටමේ ඉන්නේ කියලා. ඒ ආවත් අපි උතාලා ඒකට අරයි යනවා. ඒක අපි ගැරන්ටි කරන දෙයක්. අපි හැමෝගෙම දැන් ඔය ගෙදර වැඩ කරලා යපු කට්ටිය නම් දන්නවා. අපි එක එක්කෙනාගේ ගෙදර වැඩේ බලලා පුතාගේ වැරදි මෙන්න මේ තැන. පුතාගේ වැරදි මෙන්න මේ තැන. හරියටම ලියලා තියෙනවා නියමයි පුතේ. මේ ටික තමයි හොඳට වෙන්න ඕනේ. සියල්ල අපි කියලා තියෙනවා. දැන්ට පුතේ ලින්ක් වලින් ආපු කට්ටිය ඔය group වලට add වෙන්න අපි ක්ලාස් එක ඉවරනාට පස්සේ details ටික ඔක්කොම දානවා. ඉංග්‍රීසි හරියට ගොඩ දාගන්න පුතේ මේක හරියට ගොඩ දාගත්තේ නැත්නම් පුතාලා මේ කරන ලොකු අපරාධයක් මේක. මම මේ පාඩම කරන්න ගත්තෙත් ඒකයි මේ ගොඩක් ක්ලාසස් වල කරන්නේ නැහැ. මං ගාව ගොඩක් සෙකන්ඩ් කරපු ළමයි ඉන්නවා ඔය එසේ එකක් ලියන හැටිවත් දන්නේ නැහැ. වචන 200ක් කිව්වට පස්සේ සූ ගන්නවා. ඒ කියන්නේ පුතේ එච්චරට අමාරුයි කියලා මේක හිතන්නේ. මේක ඇත්තටම එච්චර අමාරු දෙයක් නෑ. දැන් අපි දන්නේම නැතුව අපි වාක්‍ය කීයද ලිව්වේ? එක වාසියයි ලිව්වේ. මෙතන වචන 60ක් තියෙනවා පුතේ. තව වචන කීයද ලියන්න ඕන? තව වචන 140 ලියන්න ඕන. හරි සරලයි. මේ එක කරුණක් ලිව්වා. ඒක හැඳින්වනවා. හරි. අපි වැඩි කතා නැතුව අපි යන් ඊළඟ එකට. අපි දැන් පුතේ එක කරුණක් ලියලා ඉවරයි. මේ පැටර්න්ස් තමයි පුතාලා ඉගෙන ගන්න ඕනේ. මෙතන ලොකු අමාරු වචන තියනවාද?
අමාරු වචන නෑ. ඉතා සරල වචන වලින් ලියලා තියෙනවා. අපි යන් ඊළඟ පැටර්න් එක බලන්න. අපි දැන් පුතේ පළවෙනි එකක් කිව්වා. මොකද්ද පළවෙනි එක? ක්‍රියාශීලී වෙනවා. මේ පැටර්න්ස් හොඳට අහගන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ පුතේ? කැලරි දහනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇගේ තියෙන අපි මොනවා කෑවත් ඕක කැලරි බවට පුතේ පත් වෙන්නේ අපේ ඇඟට ගියාට පස්සේ. එතකොට ඒක දහනය කරන්න පුළුවන් කියන්නේ පුතේ අපේ ශරීරයේ හොඳ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න පුළුවන්. අපි ඔක කොහොමද ලියන්නේ? මෙන්න මෙහෙම ලියමු. කලින් එක අපි කොහොමද ලියන්නේ? ව්‍යායාම අපිට උදව් කරනවා. exercises help us. අපි ඔක එකපාරටම ලියමු. මෙන්න මේ විදිහට. ඡේදයක් වෙන් කරන්න පුළුවන් පුතේ මම මේකටම ලියන්නම්. from exercises. exercises. ව්‍යායාම වලින් අපිට මොකද්ද හම්බෙන්නේ? අපිට පුළුවන් දහනය කරන්න අධික මේද තට්ටු නැත්තම් කැලරීස්. දහනය කරනවාට කියන්නේ පුතේ මේද දහනයට කියන්නේ burn. We can burn our calories. We can burn our calories සහ මේද තට්ටු and මේද නම් පුතේ fat. මේදයට කියන්නේ fat කියලා පුතේ. තට්ටු නම් මේ හරි ලේසි. මේ වාක්‍යය පොඩි වචන වලට කඩා ගන්න. එතකොට අපි දන්නේ නැතුව වචන ටික එනවා. fat layers. From exercises we can burn our calories and fat layers. අපි මෙන්න මෙතන තව පොඩි අමාරු වචනයක් දාමුද? දැන් මෙතන අපි ලියලා ඉවරයි. ව්‍යායාම වලින් අපිට කැලරි සහ මේද තට්ටු දහනය කරගන්න පුළුවන්. හරි ඒක ලිව්වා. අපි මෙතෙන්ට දාමු මේද තට්ටු කියන එක පොඩ්ඩක් විශේෂණය කරමු මෙන්න මේ වචනේ. අධික මේද තට්ටු. අධිකයි කියන්නේ මොකද්ද? excessive. අන්න ඒ වගේ පුතේ අපිට අවශ්‍ය බේස් වාක්‍ය හදාගන්න. ඊට පස්සේ ඒක පොඩ්ඩක් විශේෂණය කරන්න කවුරුත් දන්නේ නැති ටිකක් භාවිතේ නැති ඇඩ්වාන්ස් ඉංග්‍රීසි වචනකින්. එතකොට අපි දන්නේම නැතුව අපේ වාක්‍යයත් ඇවිල්ලා අපේ vocabulary වලට ලකුණුත් ඇවිල්ලා. මේකේ පුතේ ලකුණු 15න් 15ම ගන්න නම් ලියන හැම වාක්‍යෙම grammatical mistake නැතුව ලියන එකත් හරියි. ඒ වගේම අනිවාර්යයෙන් ලියන්න ඕනේ පුතේ vocabulary part එකක් දාලා. vocabulary part එක කියන්නේ මොකද්ද? ටිකක් කට්ටිය භාවිතා කරන්නේ නැති වචනයක් දාන්න ඕනේ. දැන් excessive කියන එක වැඩි කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ. අන්න ඒකින්ද අපි ඒක දැම්ම එතෙන්ට. දැන් අපි ඕක විස්තර කරන්න ඕනේ පුතේ. මේ විස්තර කිරීම තමයි හරි ලේසි වැඩේ. රචනාවක් හරියට තමන් අල්ලගත්තට ඒකට තමන් ආස වෙනවා මාරු විදියට. දැන් අපි මෙතන ව්‍යායාම අපිට මොනව කරනවා කිව්වද? උදව් කරන ඇක්ටිව් වෙන්න. ඒක අපි විස්තර කරන්නේ මේ ලස්සනට. අපි ව්‍යායාමයක නිරත වෙලා ඉන්නවනම් අපේ ශරීරය ඒකට රියැක්ට් කරනවා. ප්‍රතික්‍රියා දක්වනවා. ඒ වගේම අපිට අපේ daily works දිනපතා කාර්යයන් ලස්සනට කරගන්න පුළුවන්. ඵලදායීව කරගන්න පුළුවන්. දැන් පුතේ ව්‍යායාම වලින් මෙන්න මේ මේද තට්ටු දහනය වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? අපේ ශරීරය ගොඩක් සැහැල්ලු වෙනවා. ඔන්න ලස්සන වචන මේ වචනත් එක්කම යන. සැහැල්ලු වෙන ඒ වගේම මොකද්ද තව? නම්‍යශීලීතාවය වැඩි වෙනවා. තව ගොඩක් දේවල් වෙනවා. අපි මේ දෙක ලියමුකෝ. ඒ දෙක කොහොමද ලියන්නේ? සැහැල්ලුයි. මේවට වචන දැනන් ඉන්න ඕනේ පුතේ. අපි ගමු මෙහෙම එකක්. දැන් අර අපි කලින් ඒ වැදී connectives කියලා ගත්තේ මොනවද? connectives කියන්නේ පුතේ සම්බන්ධක. මේ තියෙන on the other hand, not only that as well as ඒවා ගීව ගන්න පුළුවන්. අපි ගමු මෙන්න මෙහෙම එකක්. මේ ගොඩක් කට්ටිය ස්පෙල් කරනවා වැරදි පුතේ. මෙන්න මේ වචනේ. ඔය ගොඩක් කට්ටිය කියන්නේ පුතේ particularly කියලා. particularly නෙමෙයි. හැබැයි ලියන්නේ එහෙම. මේක හොඳට ස්පෙලිං මතක තියාගන්න. P A R T I C U L A R L Y. මෙන්න මේ R එකමයි ස්ට්‍රෙස් කරේයි මේ R එක ලියන්නේ නැහැ. ගොඩක් කට්ටිය. මේ R එක එන්න ඕන. particularly මෙන්න මේක ශබ්ද කරන්නේ. particularly විශේෂයෙන්ම especially කියලා වචනයක් තියෙන පුතේ. අන්න ඒකට සමානයි ඔකේ තේරුම. particularly අපිට පත් වෙන්න පුළුවන් ගොඩක් නම්‍යශීලී සහ සැහැල්ලු බවට.
B පුළුවන් නම් can පත් වෙනවට කියන්නේ පුතේ be එකට පිටිපස්සට come එකක් එනවා. become කියන්නේ පුතේ පත් වෙනවා. we can become අපිට පත් වෙන්න පුළුවන්. very ගොඩක් සැහැල්ලුයි කියන්නේ පුතේ light කියන එක. ගොඩක් සැහැල්ලුයි නම් lighter. We can become very lighter and නම්‍යශීලී flexible. We can become very light and flexible. නම්‍යශීලී බවට. දැන් පුතේ අපි වෙන්න මේක හැදින්නුවා මොකක්ද? අපේ ශරීරයේ තියෙන කැලරිස් දහනය කරන්න පුළුවන්. ඒ වගේ මේකෙන් අපිට වෙන වාසිය මොකද්ද? අපිට පත් වෙන්න පුළුවන් ගොඩක් සැහැල්ලු සහ නම්‍යශීලී බවට. ඒ වගේම තව හේතුවක් තියෙනවා පුතේ ඇගේ මේ දේ දහනය කරාට පස්සේ එන වාසියක්. මේක ගැන හොඳට හිතන්න. මේක අමාරුයි. මේක ලේසි නෑ. මේක හැබැයි හරියට අල්ලගන්න. හරියට අල්ලගත්තොත් මේක ඉච්චර අමාරුවක් නෑ. මේකේ මොකද්ද පුතේ තව තියෙන වාසිය? ඒ විතරක් නෙමෙයි අපිට ප්‍රධාන වාසිය මොකද්ද? ડોක්ටර්ස්ලා ඇයි අපිට එක්සර්සයිස් කරන්න කියලා කියන්නේ? මේ ලෙඩ රෝග වලින් බේරෙන්න පුළුවන්. එතකොට අපිට පුතේ ඒක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපිට ඒ විතරක් නෙමෙයි. අපිට බේරෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔන්න ලස්සන තව එකක් එනවා. not only that. ඒ විතරක් නෙමෙයි. අපිට වළක්ව ගන්න පුළුවන්. we can prevent. අපිට වළක්ව ගන්න පුළුවන්. මොනවද වළක්ව ගන්න පුළුවන්? ලෙඩ රෝග. මේ වැඩිපුර මේල් තට්ටු සහ කැලරීස් නිසා හටගන්න. we can prevent ගොඩක් ලෙඩ රෝග. many diseases. we can prevent many diseases. අපිට ගොඩක් ලෙඩ රෝග වළක්ව ගන්න පුළුවන්. කොයි වගේ ඒවාද? මේ අධික මේද තට්ටු සහ මේ අධික කැලරි නිසා හටගන්නා. ඔන්න එතකොට පුතේ ආයෙ පණ නැති දෙයක් නේ දැන් diseases කියන්නේ. diseases කියන්නේ රෝග. රෝග වලට පණ තියනවද? පණ නැහැ. දැන් මෙන්න මෙතන යොදාගත්ත අපි pattern එක බලන්න. exercises කියන එකට පණ තියනවද? පණ නැහැ. ඒකින්ද එයා තවදුරටත් විස්තර කරද්දි මොකක්ද ගත්තේ? which කියන පදේ. දැන් අපි මේකත් ඒ වගේ. අන්න ඒ වගේ patterns තමයි පුතාලා මෙතන හොඳට අඳුර ගන්න ඕනේ. not only that. ඒ විතරක් නෙමෙයි. we can prevent අපිට වළක්ව ගන්න පුළුවන් ගොඩක් ලෙඩ රෝග which ඒවා හට ගන්නවා occurs කියන්නේ පුතේ හට ගන්නවා which occurs මේවා හට ගන්නවා මොනවා නිසාද due to කියන්නේ පුතේ හේතුවෙන් දැන් තේරෙනව නේද මේකේදී මේ වගේ රචනාවක් ලියද්දි කොච්චර අමාරු වචන කොච්චර ලොකු පාඩම් ටිකක් කවර් වෙනවද කියලා which occurs due to high calories and high fat අපිට වළක්ව ගන්න පුළුවන් ගොඩක් ලෙඩ රෝග ඒවා හට ගන්නවා high calories ඉහළ කැලරිස් සහ ඉහළ මේද තට්ටු නිසා ඉහළ මේදය නිසා ඔන්න පුතේ තව යෙදුමක් කියනවා such as උදාහරණ ලෙස කොයි වගේ ඒවද කොයි වගේ ලෙඩ රෝගද අපිට හැදෙන්නේ මේකින්ද සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් heart attacks සහ කැලරි වැඩි වුණාට පස්සේ පුතේ දිය වැඩියාවට එන්නත් පුළුවන් මොකද පුතේ අපි මේ කන ඔක්කොම අන්තිමට ග්ලූකෝස් බවට පත් වෙන්නේ එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම කොලෙස්ටරෝල් කියන්නේ පුතේ චොලෙස්ටරෝල් කියලා කොලෙස්ටරෝල් heart attacks තව මොනවද සීනි වැඩි කියලා කියන්නේ මොකද්ද diabetes and etc කියලා තමයි මේ ගොඩක් කට්ටිය ශබ්ද කරන්නේ මේවා තමයි ලස්සන හේතුන් මේ රචනාවලදී හම්බෙන්නේ etc කියන්නේ පුතේ extra කියන එක ඒකේ තේරුම මොකද්ද යනාදී වශයෙන් එතකොට අපි දැන් කියලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි අපිට වළක්ව ගන්න පුළුවන් ගොඩක් ලෙඩ රෝග ඒවා හට ගන්නවා which occur due to high calories and high fat
ඒවා හට ගන්න මොනව නිසාද? අධික කැලරි සහ අධික මේද තට්ටු නිසා. උදාහරණ ලෙස කොලෙස්ටරෝල්, heart attack, diabetic and etc. කොලෙස්ටරෝල්, heart attack, දියවැඩියාව සහ යන ආදී වශයෙන්. ඔන්න ඔහොමයි අපි ඒක ලියන්නේ. හරි. දැන් මෙන්න මේ ටික ලියා ගන්න බලන්න අපි මෙන්න මෙතනින් තමයි පටන් ගත්තේ. from exercises කියන තැන. ඊට කලින් පුතේ මම මෙන්න මේ ටිකේ සිංගල් තේරුම් ටික කියන්නම් ලියපු කට්ටිය ලියා ගන්න. Exercises can be defined as අර මුලින් නම් මොනවාද තව සම්ම තැනක. exercise කියන්නේ පුතේ ව්‍යායාම can be defined as can be defined කියන එක ටිකක් ගහලා ලියා ගන්න. as කියලා දැම්ම ලියන්න එපා. හැඳින්විය හැකි. නැත්නම් අර්ථකථනය කළ හැකි. හැඳින්විය හැකි අර්ථකථනය කළ හැකි. can be defined. හැඳින්විය හැකි අර්ථකථනය කර හැකි. as කොයි විදිහටද? can be defined as a leisure time activity. විවේකී ක්‍රියාකාරකම. විවේකී වේලාවට කරන ක්‍රියාකාරකම. a leisure time activity. leisure time කියන්නේ පුතේ විවේකී වේලාව. activity කියන්නේ ක්‍රියාකාරකම. leisure time activity. විවේකී වේලාවට කරන ක්‍රියාකාරකම. which is very worth. මෙතන which කියන්නේ පුතේ ඒක. ඒක කියන්නේ මොකද්ද? මෙන්න මේ patterns හරියට ඉගෙන ගන්න. which කියන්නේ ඒක. ඒක කියන්නේ මොකද්ද මෙතන? ව්‍යායාම. which is very worth. ඒක ගොඩක් වටිනවා. worth. worth. which is very worth. ඒක ගොඩක් වටිනවා. මොකටද? to our lives in many ways. to our lives. අපගේ ජීවිතවලට in many ways. විවිධ ආකාරයෙන්. ways කියන්නේ පුතේ මාර්ගය කියන එකත් ගන්නවා. ආකාරය කියන තේරුමත් වෙනවා. මෙතන ඉන්නේ ආකාරය කියන තේරුම. අපගේ ජීවිතයේ විවිධ ආකාර වලින් වටිනවා මේ ව්‍යායාම කියන එක. මාතෘකාව පුතේ අපිට පුළුවන් විදිහට හැඳින්වුවා. පොඩි වචන ටිකකින්. ඊට පස්සේ පුතේ ඔන්න මෙතන ලස්සන යෙදුමක් එනවා. මේ යෙදුම් පුතාලා ඉගෙන ගන්න ඕනේ යෙදුම්. යෙදුම් මත තමයි රචනාව රඳා පවතින්නේ. there is there are කියන්නේ පුතේ මෙන්න මේ කැලේ තේරුම. මේ කැලේ තාම තේරුමක් ලියලා නැතුව ඇති මෙච්චර කාලෙකට. මෙතන කියන්නේ පුතේ තියෙනවා කියන තේරුම. ඒ වගේම මේකේ තව තේරුමක් එනවා පුතේ ඉන්නවා කියලා. ඔක කරද්දී පුතේ ගොඩාක් ග්‍රැමර් කැලිටියක් කවර් වෙනවා. there is there are දෙකටම ඔය ඉන්නවා කියනවා කියන තේරුම් දෙක වෙනවා. දැන් උදාහරණයක් විදිහට පිටිපස්ස තියෙන පණ දෙන දෙයක් ගන්න. there is a boy නම් පිරිමි ළමෙක් තියෙනවා කියලා කියන්නේ නැහැ පිරිමි ළමෙක් ඉන්නවා. පිටිපස්ස තියෙන පණ නැති දෙයක් නම් පොතක් ඉන්නවා කියන්නේ නැහැ පොතක් තියෙනවා. මේක ඊස් එක ආවුනාමත් පුතේ ඕකේ තේරුම ඔකම තමයි. there is there are තියෙනවා ඉන්නවා කියන තේරුමයි එතනින් එන්නේ. දැන් මෙතනින් මොකද්ද පුතේ කියන්නේ? there are many bones and exercises. there are many. there are කියන්නේ තියෙනවා many කියන්නේ ගොඩක් පුතේ bones වාසි. ගොඩක් වාසි තියනවලු in exercises ව්‍යායාම වලින්. මෙන්න මේ මෙතන in කියන්නේ පුතේ වලින් කියන එක. ඔන්න ඔය වගේ තමන්ගේ සිංහලයේ ඔළුවට තියලා එකපාරට ඒක ඉංග්‍රීසියට හරව ගන්න බැරි වචන තියෙනවා. මෙතන in කියන්නේ පුතේ වලින් කියන එක. ව්‍යායාම වලින්. ව්‍යායාම වලින්. ව්‍යායාම වලින් කියන්නේ පුතේ මේ in කියන එක. ව්‍යායාම වලින්. there are many bones in exercises. ගොඩක් වාසි තියනවලු ව්‍යායාම වලින්. first of all ඔන්න යෙදුම් මෙන්න මේවට කියන්නේ connectives. අපි වචන වැඩි කරගන්න යොදා ගන්න පොඩි පොඩි tricks. first of all ප්‍රථමයෙන්ම ඔන්න දැන් අපි සරලව වාක්‍ය හදාගත්තා. exercises help us. ව්‍යායාම අපිට උදව් කරනවා to be active. ක්‍රියාශීලී වෙන්නට. ක්‍රියාශීලී වෙන්නට. ව්‍යායාම අපිට උදව් කරනවා ක්‍රියාශීලී වෙන්නට.
ඔන්න පුතේ ඊට පස්සේ අපි තව වාක්‍යයක් හදා ගන්නවා. හරි ලේසි මේක. If we engage in the exercises. engage කියන්නේ පුතේ engage කියලා කියනවා විවාහ වෙනවට. මෙතන engage කියන්නේ ඒක නෙමෙයි පුතේ. engage කියන්නේ නිරත වෙනවා. බෝන්ස් කිව්ව පුතේ වාසි. engage කියන්නේ නිරත වෙනවා. මේක රෙකෝඩ් එක දානවා පුතේ හොඳේ. අපේ YouTube channel එකේ දානවා මේක කරලා ඉවරනාට පස්සේ මම දැන් පුළුවන් තරම් මේක අවධානයෙන් අහන් ඉන්න. මේක වචන දෙකක් ලියා ගන්න එකනේ පුතාලා ලොකුම ගැටලුව. If we engage in an exercise අපි ව්‍යායාමයක නිරත වෙනවා නම් නැත්නම් අපි ව්‍යායාමයක නිරත වුණොත් ඔය නම් නැත්නම් වුණොත් ඔය දෙකම දානවා පුතේ අපි if කැලලත් එක්ක. ගොඩක් පුතාලා YouTube link එකේ ඉල්ලලා තිබ්බ ඕන දැන් chat එකේ තියෙනවා. If we engage in an exercise අපි ව්‍යායාමයක නිරත වෙනවා නම් our body react it අපගේ ශරීරය ප්‍රතිචාර දක්වනවා ඒකට. react කියන්නේ ප්‍රතිචාර දක්වනවා, it කියන්නේ පුතේ ඒකට. ප්‍රතිචාර දක්වනවා, it කියන්නේ පුතේ ඒකට. and we can do our daily works. do කියන්නේ පුතේ කරනවා. we can do our daily works නම් අපිට කරන්න පුළුවන් අපේ දිනපතා කාර්යය effectively ඵලදායී ලෙස අපිට කරන්න පුළුවන් අපේ දිනපතා කාර්යයන් ඵලදායී ලෙස. we can do our daily works effectively. we can do our daily works effectively. ඔන්න පුතේ යෙදුම්. මේ තියෙන connectives. මේ first of all, on the other hand, particularly. ඕවා පුතේ මේකට හානියක් නොවෙන්න අපි වචන වැඩි කරගන්න දාන දේවල්. on the other hand කියන්නේ පුතේ මේ ඔක්කොගෙම තේරුම මේ ඔක්කොටම ඉරක් ගහලා ලියා ගන්න. අනෙක් අතට on the other hand අනෙක් අතට on the other hand අනෙක් අතට on the other hand our laziness lazy නම් කම්මැලි ඒක adjective එක නාම විශේෂණයක් පිටිපස්සට දාගත්ත හැකි පිරිමි ළමයා lazy boy කම්මැලි පිරිමි ළමයා. හැබැයි පුතේ ඒක නාම පදයක් කරද්දී මෙන්න මේවා තමයි මම අර කිව්වේ O level වලට අහනවා කියලා පොඩක් syllabus out of syllabus ප්‍රශ්න. පුතාලා දන්නවනම් මෙන්න මේක පොඩ්ඩක් බලන්න. උදාහරණයක් විදිහට පුතේ. මෙන්න මේ පාඩම දන්නවනම් පුතාලට මේක පුළුවන්. එයා කියන්නේ පුතේ පරිස්සම් කරනවා කියන එක. මේක පොඩ්ඩක් අහගන්න මාර කියලා දෙන්න. මේ අමාරු දැන් කියලා දෙන්න. එයා කියන්නේ පුතේ පරිස්සම් කරනවා. හැබැයි පුතේ එයා අගට LE එකක් ආවට පස්සේ ඕකේ සිංහල තේරුම වෙනස් වෙනවා. ප්‍රවේශම් කාරී නොවන කියලා. ඕකටත් පුතේ මේ කෙයාලස් කියන එකටම NESS එකක් ආවට පස්සේ තව එකක්. ඕකේ තේරුම ප්‍රවේශම් කාරී නොවන ප්‍රවේශම්කාරී නොවන බව කියන එක. එකපාරට දැක්කට පස්සේ මේක එච්චර ලොකු ගැටලුවක් තේරෙන්නේ නැහැ. හැබැයි පුතේ මේ පළවෙනියට ලියලා තියෙන එක මේක ක්‍රියාපදයක්. මේක නාම විශේෂණයක්. සහ අන්තිමටම ලියපු එක නාම පදයක්. ඉතින් ඒක අපිට එච්චර ගැටලුවක් නෑ නේ. ඒක ගැටලුවක් වෙනවා. ක්‍රියාපදයක පුතේ වාක්‍යයක ක්‍රියාපදයක් දාන්න පුළුවන් එක තැනයි තියෙන්නේ. නාම පදයක් දාන්න පුළුවන් තැන් කිහිපයක් තියෙන සහ ඇඩ්ජෙක්ටිව් එකක් වෙන්න පුළුවන් තැන් කිහිපයක් තියෙන. මේ වගේ එකක් දීලා පුතාලගේ හිස් තැනකට දාන්න කිව්වොත් එහෙනම් පුතාලා මොකක්ද දාන්නේ? සමහරවිට මේ කැලේ විතරයි දෙන්නේ. මේක අපි හදන්න ඕනේ මේ විදිහට. මේක සිලබස් එකේ නෑ පුතේ. මේක ඇවිල්ලා තියෙනවා ටෙස්ට් 9ට දෙවෙනි පේපරේ තමයි පුතේ ඔය out of syllabus ඒවා එන්නේ ටිකක්. ඒක ඇවිල්ලා තියෙනවා මෙන්න මේකෙදි. මේකට කියන්නේ පුතේ word classes. ඒ කියන්නේ මේ ඕනම පදයකට base word එකට අගට යෙදෙන පදය අනුව ඒකේ word class එක වෙනස් වෙනවා. ක්‍රියාපදය නාම විශේෂණයක් වුණා, නාම විශේෂණේ නාම පදයක් වුණා. අන්න ඒ වගේ මේක ක්‍රියාපදයෙන් ක්‍රියාපදයට වෙනස් වෙනවා. එන්නේ එක ඒවා එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ. our laziness. laziness කියන්නේ පුතේ කම්මැලිකම.
goes away නැති වෙලා යනවා. goes away කියන්නේ ඈතට යනවා. ඈතට යනවා කියන්නේ නැති වෙලා යනවා කියන එක. our laziness අපේ කම්මැලිකම goes away නැති වෙලා යනවා. අපේ කම්මැලිකම නැති වෙලා යනවා. ඔබට මේකේ recordings YouTube දානවා. දැන් පුතාලා හොඳට අහන්න ඉන්න. මේ වාක්‍ය හදාගන්න හැටි පුතාලා හරියට දැනගන්න ඕනේ. From exercises අපි මෙතන කොහොමද ලියන්නේ? exercises help us. ඒක pattern එකක්. අපි එකපාරම කියනවා මෙතන ව්‍යායාම වලින් from exercises we can burn අපිට දහනය කරන්න පුළුවන්. we can burn අපිට දහනය කරන්න පුළුවන් our calories අපේ ශරීරයේ තියෙන calories and excessive fat layers excessive අධික fat layers මේද ස්තර අපිට දහනය කරන්න පුළුවන් excessive අධික fat layers මේද ස්තර මේක රචනාවක් උතේ මේක එකපාරට සමහරවිට තමන්ගේ ඔළුවට යන්නේ නැහැ මේක දෙපාර තුන් පාර බලන්න ඕනේ මේක එකපාරට හැදෙන එකක් නෙමෙයි පුතේ මේක තමන් තනියෙන් මේක හදාගෙන ඊට පස්සේ පැටර්න්ස් ටික තමන් හුරු කරගෙන තමන් තනියෙන් ලියුවොත් විතරයි මේක පුතාලට පුළුවන් ඊට පස්සේ පුතේ particularly විශේෂයෙන්ම we can become particularly කියන්නේ පුතේ විශේෂයෙන්ම we can කියන්නේ පුතේ අපිට පුළුවන් become කියන්නේ පත් වෙනවා පත් වෙන්නට we can become අපිට පුළුවන් පත් වෙන්නට විශේෂයෙන්ම we can become අපිට පත් වෙන්න පුළුවන් very lighter lighter කියන්නේ පුතේ අර අපිට භාවිතයෙන් ආපු ගමන වචන නෙවෙයි lighter කියන්නේ සැහැල්ලු very lighter නම් වඩා සැහැල්ලු අපිට පත් වෙන්න පුළුවන් වඩා සැහැල්ලු බවට and flexible ඒ වගේම නම්‍යශීලී බවට අපිට වඩා සැහැල්ලු බවට පත් වෙන්නත් පුළුවන් ඒ වගේම නම්‍යශීලී බවට පත් වෙන්නත් පුළුවන් flexible නම්‍යශීලී not only that ඒ විතරක් නෙමෙයි not only that ඒ විතරක් නෙමෙයි අපි කියනවා ඔකට ටිකක් වචනයක් එපමණක් නොවේ we can prevent අපිට පුළුවන් prevent කියන්නේ පුතේ වළක්වා ගන්නවා prevent කියන්නේ වළක්වා ගන්නවා අපිට වළක්ව ගන්න පුළුවන්ලු many diseases ගොඩක් රෝග many diseases ගොඩක් රෝග which occurs due to which occurs මෙතන which කියන්නේ පුතේ ඒවා occurs හට ගන්නවා which occurs ඒවා හට ගන්නවා due to කියන්නේ පුතේ හේතුවෙන් due to හේතුවෙන් මොකක් හේතුවෙන්ද high calories and fat high fat අධික කැලරී සහ අධික මේදය නිසා such as උදාහරණ ලෙස කොලෙස්ටරෝල් ඒ කියන්නේ අධික මේදය නිසා ඇති වෙන රෝගය ඒ වගේම heart attack ඇති වෙනවා ඒ වගේම දියවැඩියාව ඇති වෙනවා සහ එක්ස්ට්‍රා කියන්නේ පුතේ අනාදී වශයෙන් මේක පුතේ හොඳට අහන් ඉන්න මේ ගොඩක් වෙලා යන්නේ නැහැ දැන් අපි දන්නේම නැතුව මෙතන ගොඩක් වචන ලියලා ඉවරයි අපිට හරිය ලේසි වචන ටිකක් තව කියන්න තියෙන්නේ ඒකින්ද හොඳට අහන් ඉන්න මේක එපා වෙනවා මේක හරි මේක අර වාචාර්ට් එක වගේ හරි ලේසි නෑ කටපාඩම් කරලා ලියන්න බෑ දෙන මාතෘකාවට අනුව ලියන්න ඕනේ අපි දන්නේම නැතුව පුතේ මෙතන වචන 104ක් කියලා තියෙනවා තව වචන ලියන්න ඕනේ තව 96 ලියන්න ඕනේ මේක හරි ලේසි මේක තව පැය භාගයක් වගේ ඇතුළත ඉවරයි ඒකින්ද මේක හොඳට අහන් ඉන්න මේක නිකන් ඔයගොල්ලන්ගේ මනස තැන් තැන් වලට යවුවොත් මේක අහන් ඉන්න බෑ මේක අමාරුයි මේක තමයි O level paper එකේ ඉංග්‍රීසි වලට වැඩිපුරම ලකුණු හම්බ වෙන ප්‍රශ්නේ. ඒක තමයි මේක මෙච්චර අමාරු. ඊට පස්සේ පුතේ අපි දැන් මෙතන ලියාගත්තනේ යම්සි දෙයක්. මොකක්ද දැන් මෙන්න මේ ටික කරලා ඉවරයි. අපි දන්නේ නැතුව මේ ටික කියලා ඉවරයි. මොකද්ද මෙන්න මේ ක්‍රියාශීලී වෙනවා කැලරි දහනය කරන්න පුළුවන්. මෙන්න මේක ලියමු ආකර්ෂණීය හැඩයක් ලබා ගන්න පුළුවන්. මොකද්ද මේ කැලරි දහනය කිරීම නිසා? එතකොට පුතේ මෙන්න මෙහෙම ලස්සන ඉදුමක් ගත්ත හැකි. මෙන්න මෙයා හින්දානේ ඔක වෙන්නේ. ශරීරය අධික මේද තට්ටු දහනය කරාට පස්සේනේ අපිට ආකර්ෂණීය හැඩයක් එන්නේ. එතකොට අපි ලියනවා මෙහෙම. eventually
එහි ප්‍රතිඵලයක් ලෙස eventually කියන්නේ පුතේ එහි ප්‍රතිඵලයක් ලෙස ඔන්න ඔය යෙදුම් ඕවා තමයි පුතාලා හොඳට දැනන් ඉන්න ඕන දේවල් ඕවා connectives එහි ප්‍රතිඵලයක් ලෙස කියන්නේ තනි වචනයක් නෑ eventually eventually එහි ප්‍රතිඵලයක් ලෙස මම ඒක පොඩ්ඩක් අලුත් එකකින් ලියන්න අපිට ලබා ගන්න පුළුවන් මේ හරි ලස්සන කෙටියෙන් ලියන්න we can අපිට ලබා ගන්න පුළුවන් we can අපිට ලබා ගන්න පුළුවන් ආකර්ෂණීය ශරීර හැඩයක් පුතාලා දන්නවා වචන ටික ආකර්ෂණීයලා attractive ශරීරය නම් body හැඩේලා shape එකක්නේ ඒකින්ද මෙතන ඉස්සරහට n එකක් දාන්න මොකද n attractive we can get අපිට ලබා ගන්න පුළුවන් we can get an attractive body shape එහි ප්‍රතිඵලයක් විදිහට අපිට ලබා ගන්න පුළුවන් ආකර්ෂණීය ශරීර හැඩයක් eventually එහි ප්‍රතිඵලයක් ලෙස මොකේ ප්‍රතිඵලයක් ලෙසද මේ මේද තට්ටු හා කැලරි දහනය වීමේ ප්‍රතිඵලයක් විදිහට we can get අපිට ලබා ගන්න පුළුවන් an attractive body shape ඉතා ආකර්ෂණීය ශරීර හැඩයක් ඒකත් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් හොඳයි පුතේ මෙන්න මේ වගේ වචනකින් දැන් එකපාරට ආකර්ෂණීය ශරීර හැඩයකින් මොකක්ද තියෙන වාසිය කියලා හිතේ අපිට මෙහෙම ලියන්න බැරිද අපිට ආකර්ෂණීය ශරීර හැඩයක් තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා අපි සමාජයත් එක්ක ගනුදෙනු කරද්දී ඒ කියන්නේ දැන් මේ සමාජය අපි ඉන්න සමාජේ පොඩි දෙයකට කතන්දර අහන්න නිසා ඉන්නවා වගේ වයස ඔයා පොඩ්ඩක් මහත වැඩි නේද ඔයා පොඩ්ඩක් කෙට්ටු වැඩි නේද අන්න ඒ වගේ ඒවා උණු තරම් අහලා ඇතිනේ එතකොට කොහොමද ඒක ලියන්නේ මෙන්න මේ පැටර්න් එක ඉගෙන ගන්න මේක මෙච්චර කල් ලියපු නැති පැටර්න් එකක් මෙන්න මේක ඒක ගොඩක් අපිට වැදගත් වෙනවා it really allows us මේවා තනි තේරුම් තනි වචනේ තේරුම් ගන්න යන්න එපා මේ ඔක්කොගෙම තේරුම ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා කියන එක මේ patterns හරියට ඉගෙන ගන්න it really allows us ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා it really allows us කොයි වගේ වෙලාවටද to be ගොඩක් ආත්ම විශ්වාසයෙන් ඉන්න ආත්ම විශ්වාසයෙන් මොකද්ද කියන්නේ confident to be more confident it really allows us to be කියන්නේ වෙන්නට to be more confident ගොඩක් ආත්ම විශ්වාසීව ඉන්න කොයි වගේ වෙලාවටද අපි සමාජයත් එක්ක ගනුදෙනු කරද්දී මොකද ඒගොල්ලෝනේ අපි ගැන වැඩිපුරම හොයන්නේ when we deal with the society අපි සමාජයත් එක්ක ගනුදෙනු කිරීමේදී deal කියන්නේ පුතේ ගනුදෙනු කරනවා society කියන්නේ සමාජය පුතාලා මං කියනවට මේ රචනාව හරියට ලියාගත්ත පුතේ දැන් අද රෑනේ අද පොඩ්ඩක් අතාරිමු මුලින්ම කරන්න ඕනේ පුතේ ඕකේ අමාරු වචන ටික ලියන එක දැන් රෙකෝඩින් එක තියෙනවා එතෙන්ට ගිහිල්ලා අමාරු වචන ලියන්න නැත්නම් group එකේ පුතේ මගේ admin number එක තියෙනවා ඒකට අහන්න මෙන්න මේ වචන සමහර ලියා ගන්න වෙනවා ඊට පස්සේ මම තේරුම කියන්නේ ඒක ලියලා පුතේ තව මේක හැදෙන්න ලස්සන තැනක් තියෙනවා මේක ඉස්කෝලේදීවත් අපේ O level exam එකේදීවත් හැදෙන්නේ නැහැ හැබැයි මේක අපි සමාජෙත් එක්ක ගනුදෙනු කරද්දී අපි මේකෙන් ගොඩාක් අසරණ වෙනවා ඒ තමයි පුතේ කියවීම මුකුත් කරන්න එපා නිකන් මෙන්න මේක තියාගෙන ෆෝන් එකේ voice record එක on කරන්න නිකන් කියවන් යන්න බලන්න කියවන් කියලා තමන් අහන්න තමන් කොයි තැනද ඉන්නේ කියලා තමන්ට හිතා ගන්න පුළුවන් ඒ කාටවත් කියන්න දෙයක් නැහැ නිකන් voice record එක කියලා පුතාලා මේක තියාගෙන කියාගෙන යන්න එතකොට තමන්ට බැරි වචන ස්පෙල් කරන්න බැරි වචන ඒ සියල්ල තමන්ට අහු වෙනවා ඔන්න පුතේ අපි මේ කරුණ ලියුවා we can get an attractive body shape අපිට ලබා ගන්න පුළුවන් කොයි වගේ එකක්ද ආකර්ෂණීය ශරීර හැඩයක් ඒක අපි පොඩ්ඩක් විස්තර කරා it really allows us මම කිව්වා මේක හේතුමක් මේවා තනි පද වලින් තේරුම් ගන්න යන්න එපා එහෙම ගන්න බැරි දේවල් තියෙනවා ඒ කියන්නේ යෙදුම ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි කරනවා ඒවා එකක් තමයි මේක it really allows us ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා මේ ඔක්කොගෙම තේරුම it really allows us ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා it really allows us ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා eventually කියන්නේ පුතේ මේ මුලින්ම ලියපු එක පුතේ කහපින්න මම කියන්නේ eventually කියන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස දැන් අපි මෙතන මොකද පුතේ ලියුවේ it really allows us ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා කොහොමද මෙන්න මේ වචනේ අපි දැන් කලින් ගත්තා මොකක්ද be කියන්නේ වෙනවා
ඉස්සරහට to be නම් වෙන්නට අගට ටයන්න මේ to කැලලක් දාන්න පුතේ හැමතිස්සෙම ට කියන શબ્දේ සිංහලෙන් ට කියන එකයි ඒකේ තේරුම. මේ යෙදුම පුතේ මේකේ තේරුම it really allows us. ඒකේ තේරුම මොකද්ද? ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා. මේවා තනි වචනින් ගන්න යන්න එපා. allow කියන්නේ තනි පදයක් විදිහට ගත්තොත් අවසර දෙනවා කියන එක. දැන් එතන අවසර දෙනවා කියන එක මෙතෙන්ට ගෑවිලාවත් නැහැ. ඒකයි මම කිව්වා තනි පදයක් විදිහට ගන්න යන්න එපා කියලා. එහෙම ඒවත් තියෙනවා පුතේ. දැන් ඒක ආපු හින්දා මම පොඩ්ඩක් කියන්න. උදාහරණයක් විදිහට get. get කියන්නේ දැන් පුතාලා දන්නවා. get කියන්නේ මොකද්ද? දැන් මේකෙත් තියෙනවා. get කියන්නේ මොකද්ද? ලබා ගන්නවා. off කියලා පදයක් තියෙනවා පුතේ. off කියන්නේ ඉවතට. හැබැයි පුතේ ওই දෙක එකතු වුණාට පස්සේ get off කියන්නේ ඉවතට ලබා ගන්නවා කියන එක නෙමෙයි. වාහනයකින් බහිනවා කියන එක. අන්න ඒ වගේ යෙදෙන තැන අනුව තනි පදයේ තේරුම වෙනස් වෙනවා. allow කියන්නේ අවසර දෙනවා. it really allows us නම් ඒක ගොඩක් අපිට වැදගත් වෙනවා. අන්න ඒ වගේ මෙන්න මේවත් අහලා තියෙනවා පුතේ මේ O level papers වල. මේකත් පොඩ්ඩක් out of syllabus වෙන ප්‍රශ්නයක්. මේ out of syllabus ප්‍රශ්නේ ඉන්නේ පුතේ දෙවෙනි පේපරේ. ඒ කියන්නේ අපිට ලකුණු 60ක් හම්බ වෙන පේපරේ. ඒක අපිට ගොඩාක් වෙලාවක් යනවා මේ පේපරේ කියන්නේ ෆස්ට් පේපරේ හැමෝම ලියනවා. හැමෝටම 40 30ක් විතර හම්බ වෙනවා. හැබැයි පුතේ දෙවෙනි පේපරේ තමයි ලකුණු ගන්න අමාරු එක. ඒක out of syllabus ප්‍රශ්න තියෙන රචනාව තියෙන ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ක්ලාස් එකේ පුතේ දැන් පුතාලා පේපර්ස් වල කරන්නේ නැති දෙයක් අපි කරනවා. ඒ තමයි පුතේ අපි පේපරයක් කරද්දී පුතාලට දෙනවා PDF එකක් විදිහට ඒකේ අමාරු වචන සියල්ල. මම කියනවා මෙතන හොඳටම පුළුවන් පුතේට අඩුම තරම පේපරේ අමාරු වචන 250 300ක් වගේ තියෙනවාමයි. අපි එන්නේ මේ වගේ අමාරු වචන ලිස්ට් එකක් තියෙනවා. පුතාලා කරන්න ඕනේ එතකොට ඒකේ print එකක් කරා අරන් පන්තියට ලෑස්ති වෙන්නේ. එතකොට අපි test 1 කරොත් එහෙම test 1 එකේ අමාරු වචන ටික ලියනවා. test 2 එකේ අමාරු වචන ටික දෙනවා. අපි දන්නේම නැතුව එහෙම ලියලා පුතේ. ඒක තමයි ප්‍රධානම දේ. ගොඩක් ඒ පන්ති වෙන කරන්නේ නැහැ ඒක. නිකන් ඒ වෙලාවේ නිකන් ලියා ගන්නවා. ඊට පස්සේ මතක නැහැ මේක මොකක්ද කියලා. අපි පේපර් එකක් කරාට පස්සේ පුතේ පේපරේ උත්තර ටික අපේ මාකින් ස්කීම් එක වෙනම තියෙනවා. පුතාලා කරන ලකුණු ටික පුතාලාගේ ලකුණු ටික වෙනම තියෙනවා සහ ඒකේ අමාරු වචන ටික වෙනම තියෙනවා. ඉංග්‍රීසි පාඩම් කරන්න බෑ පුතේ ගණන් විද්‍යාව වගේ. නිකන් පළවෙනි පාඩම පෙරලා ගත්තා. ඉංග්‍රීසි වල පළවෙනි පාඩමෙන් එන්නේ මෙන්න මේක. එහෙමයි කියලා පළවෙනි පාඩම පෙරලාගෙන එහෙම කරන්න බෑ. පාඩම් පෙරලා ඉංග්‍රීසි කරන්න බෑ. ඉංග්‍රීසි කොට යන්න තියෙන එක ක්‍රමය ඒ තමයි පාස් පේපර්ස්. අපි පාස් පේපර්ස් වලට අදාළ හැම පොඩි තියරි එකම උගන්ලා පාස් පේපර්ස් කරන්න ගන්නවා. අපි පන්ති පටන් ගනිද්දී අපි පුතාලට තාම දැකලා නැතුව ඇතින පාස් පේපර් එකේ ස්ට්‍රක්චර් එක ඉස්කෝලෙන් දෙන පේපරේ නෙමෙයි මේ O level ආකෘතිය. O level ආකෘතියට අනුව පාස් පේපර් එකක් කරලා තමයි අපි පන්තිය පටන් ගන්නේ. ඒකවල පුතාලට අයිඩියා එකක් තියෙනවා මම කවදා හරි ලියන්න ඕනේ මෙන්න මේ වගේ එකක් තමයි ගිහිල්ලා. මේකේ අමාරු වචන 250ක් විතර තියෙනවා. අම්බෝ ඔච්චර තියෙනවා. ඒතකොට හිතන්නකෝ අපි පේපර් 20ක් කරනවා. 250 20ක් කීයද? වචන 5000ක් පුතාලට පේපර් වලින් විතරක් තියෙනවා. සාමාන්‍ය පුතේ O level වල දා ගන්න වචන 5000 දැනන් හිටියා වැඩි දැනටම දැන් පුතාලා තාම පේපර් මුකුත් කරවල නැතුව පුතාලා දැනටමත් දන්නවා සාමාන්‍ය වචන 2000 3000ක් අතර ප්‍රමාණය. ඒතකොට ඒ 2000 3000යි අපි හිතුව 2000ක් දන්නවා කියලා. ඒකයි 5000යි කියද? වචන 7000ක් එක තමයි පුතාලා O level ලියන්න යන්නේ. එතකොට පුතාලාට කොහෙවත් වරදින්නේ නැහැ. ඒකයි මම කියේ මේකට එන ළමයෙක්ට අනිවාර්යෙන් මම ඒකට අරයි යනවා තමයි. DC වැඩක් නෑ පුතේ. මම ඒක අන්තිමටම කියන්නම් ඒ වෙනකන් ඉන්න. මොකද ඒ ඉවැලුවේෂන් රිපෝට් එක පුතාලා දැනගන්න ඕනේ ඇත්ත. ඒක විභාග දෙපාර්තමේන්තුවෙන් හැම අවුරුද්දකම පාස් ෆේල් ගාන දාන ඉංග්‍රීසි වල. අන්න ඒක පොඩ්ඩක් අපි බලමු අන්තිමටම මේ ටික ලියලා ඉවරනාට පස්සේ. මේකෙන් දැන් අපි උතේ මේ කරුණක් ලියලා අපි දැන් කරුණ ඔක්කොම කියන්නේ ලියවද? කරුණු තුනක් ලියුවා. පළවෙනි එක ක්‍රියාශීලී වෙනවයි කියලා කිව්වා. ඊට පස්සේ කැලරි දහනය කරන්නත් පුළුවන් කිව්වා. ශරීරයට ආකර්ෂණීය හැඩයක් දෙනවා කියලා කිව්වා. මෙන්න මේ කරුණේ පුතේ. ගොඩක් අමාරු වචන තියෙනවා. ශරීරයේ තියෙන පද්ධති පවත්වාගෙන යන්න උදව් කරනවා. දැන් අපි ලෙඩ රෝග වෙලගෙනවා කියලා කලින් ලියුවා නේද? අර heart attack වළක්ව ගන්න පුළුවන්, කොලෙස්ටරෝල් වළක්ව ගන්න පුළුවන්. එතකොට ඒ ටික ලියලා ඉවරයි. අපිට තව ලියන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ දෙක විතරයි. ඒකෙත් මෙන්න මේක තමයි පුතාලගේ ඔළුවට එකපාරට එන්නේ නැති එක. මානසික නිදහස ලැබෙනවා කියන්නේ පොඩ්ඩක් ඔළුවට එන්න පුළුවන්. මේක මොකද්ද? ශරීරයේ අභ්‍යන්තර පද්ධති. පද්ධති කිව්වමත් අභ්‍යන්තර පද්ධති. අපිට පේන්නේ නැති ඒවා. පවත්වාගෙන යන්න මේක උදව් කරනවලු. ව්‍යායාම. අපි එන්නේ එක ලියන්න ගමන් මේක හොඳට අහන්න. මේකේ අමාරු වචන වැඩි. අර කලින් ඒවා වගේ අමාරු වචන
එකයි දෙකයි නෙමෙයි තියෙන්නේ මේ මුළු වාක්‍යෙම ගොඩක් පේන්න පුළුවන්. අපි ඒක ලියමු. දැන් අපි පුතේ connectives පාවිච්චි කරා ගොඩක් දේවල්. මොකද්ද මුලින්ම ගත්ත first of all. මේවා connectives මේවට යට ඉලක්ක ගහගත්තත් කවන්නේ මේවා ඕනම රචනාවක ඕනම writing එකක දාන්න පුළුවන් දේවල්. first of all ප්‍රථමයෙන්ම on the other hand අනෙක් අතට particularly විශේෂයෙන්ම not only that ඒ විතරක් නෙමෙයි eventually එහි ප්‍රතිඵලයක් ලෙස අපි දැන් දන්නේම නැතුව අන්න ඒ වගේ connectives දාලා මේ දීලා තියෙන්නේ. අපි තව ලස්සන connective එකක් දාමු මෙන්න මේක. අපි දැන් තව වාසියක් නේ කියන්නේ යන්නේ. furthermore f u r p h e r m o r e furthermore කියන්නේ පුතේ තව දුරටත්. furthermore අපි දැන් ලියන්න යන්නේ මොකද්ද? අපේ ශරීරයේ අභ්‍යන්තර පද්ධති පවත්වාගෙන යන්න මේක උදව් වෙනවා කියන එක. අන්න ඒකෙදී ඒක ලියන්න මෙන්න මෙහෙමයි. ව්‍යායාම අපිට උදව් කරනවා. අර විදිහෙන්ම ගමුකෝ. exercises help us. සරලයි වාක්‍ය. ව්‍යායාම අපිට උදව් කරනවා. exercises help us. මොකටද? පවත්වාගෙන යන්නට තයන්න. එහෙනම් to maintain අපගේ ශරීරයේ මෙන්න මේ ගොඩක් කට්ටිය වරද්දන තැන. ශරීරයට කියන්නේ බොඩි. ශරීරයේ නම් apostrophe එකක් දාලා s එකක් එනවා. apostrophe එකක් දාලා s එකක් ආවම ශරීරයේ අභ්‍යන්තර inner systems. inner කියන්නේ පුතේ අපේ මේ inner නෙමෙයි. මෙතන inner කියන්නේ අභ්‍යන්තර කියන එක. ඒකයි මම කියුවේ මේ තරුණේ ගොඩක් අමාරු වචන තියෙනවා. මාත් එක්කම ලියා ගන්න. ඊට පස්සේ මම සිංගල් තේරුම ලියද්දි ලියා ගන්න. furthermore තවදුරටත් exercises help us. ව්‍යායාම අපිට උදව් කරනවා to maintain පවත්වාගෙන යන්නට our bodies අපගේ ශරීරයේ inner systems අභ්‍යන්තර පද්ධති. උදාහරණ ලෙස ඔන්න දැන් පුතාලා ගන්න මේ වචනේ. උදාහරණ ලෙස අපි කලින් ගත්තා. කොහෙද ගත්තේ මේ තියෙන්නේ? උදාහරණ ලෙස cholesterol, heart attack, diabetes. උදාහරණ ලෙස කියන්නේ මොකද්ද? such as. වාක්‍යයක් මැද උදාහරණ ලෙස කියන්න ගන්න පුතේ such as. වාක්‍යයක් පටන් ගන්නවා නම් for an example, for instance අන්න ඒ වගේ එදෝ පාවිච්චි කරන්න පුළුවන්. මේ වාක්‍යයක් මැදනේ. මේකෙන්ද අපි ගමු මේක such as. such as. ඔන්න දැන් තමයි පුතේ අමාරු වචන ටිකේ. පද්ධති වල නම් මුලින්ම තියෙන්නේ මොකද්ද? අපිට මේ දවස්වල ඕනෑම පද්ධතිය. මොකද්ද? ප්‍රතිශක්තිකරණ පද්ධතිය. කොරෝනා වෛරස් එක එකපාරට ඇටැක් කරන්නේ මොකටද? මෙන්න මේ පද්ධතිය. ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඒකට කියන නම තමයි පුතේ මෙන්න මේක. immunization system. immunization system. හරියට ස්පෙලිං ලියා ගන්න පුතේ I double M U N I Z A T I O N. immunization system කියන්නේ මොකද්ද? ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඊට පස්සේ තියෙනවා පුතේ රුධිර සංසරණ පද්ධතිය. ඒකට කියන්නේ circulatory system. circulatory system. රුධිර සංසරණ පද්ධතිය. සහ and ආහාර ජීවන පද්ධතිය. digesting system කියලා කියනවා පුතේ digestive system කියලා කියනවා. digestive system ආහාර ජීවන පද්ධතිය. දැන් අපි ඕක විද්‍යාව ඉගෙන ගෙන තියෙනවා. ඕවා ඉංග්‍රීසි වචන හොයලා තහන්නේ නැහැ. හැබැයි මේ වගේ රචනාවකට මෙන්න මේ වගේ හොඳ පොයින්ට් එකක් ලියා ගන්න පුළුවන් නම් පුතාලට ඒක ලොකු ප්‍රශ්න මාක් එකක් වෙනවා. අපේ ලකුණු වැඩි කරලා හිතන්න පුතේ මේ වගේ පොඩි grammar mistakes තියෙනවා සමහර තැන්වල අපේ. ඒ grammar mistakes වහගන්න පුළුවන් මේ වගේ අමාරු වචනයක් දැම්මට පස්සේ. අනිත් අය ලියන්නේ නැහැ මේ වගේ එකක්. එතකොට අපි අනිත් අයගේ වෙනස් වෙන්න ඕනේ. ඒක අනිත් අය ලියන්නේ නැති එකක් කියන එක තමයි රචනාවක ලකුණු ගන්න තියෙන ලේසිම ක්‍රමය. අනිත් අය ලියන්නේ නැති පොඩ්ඩක් හොඳට හිතන්න. තමන්ගේ අදහසක් කියන්න. හරි. අපි මෙතන කියවුවා උතේ අපිට ආකර්ෂණීය හැඩයක් ගන්න පුළුවන්. ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා. අපේ ආත්ම විශ්වාසයට අපි
සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ. Furthermore කියන්නේ තව දුරටත් exercises help us ව්‍යායාම අපිට උදව් කරනවා to maintain MAINTAIN පවත්වාගෙන යන්නට our body's inner systems අපගේ ශරීරයේ අභ්‍යන්තර පද්ධති such as උදාහරණ ලෙස immunization system ප්‍රතිශක්තිකරණ පද්ධතිය circulatory system රුධිර සංසරණ පද්ධතිය and digestive system ආහාර ජීර්ණ පද්ධතිය වැනි. තව අපිට එක කරුණයි පුතේ ලියන්න තියෙන්නේ. ඒකින්ද හොඳට අහන් ඉන්න. තව එක කරුණයි ලියන්න තියෙනවා. දැන් අපි දන්නේම නැතුව මෙතන වචන 160කට ආසන්න ප්‍රමාණය ලියලා ඉවරයි. මෙන්න මේ කරුණ ටිකේ. දැන් වචන 200 කියන එක ඉච්චර අමාරු නෑනේ. පොඩි වචන ටිකක් දැනගත්තා අපි වාක්‍ය ටිකක් හදුවා. ඉච්චරයි. අන්තිමටම කියනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද මානසික නිදහසක් ලැබෙනවලු. අපිට ඔක ලස්සන පැටර්න් එකකින් කියන්න පුළුවන්. අපි දැන් පැටර්න්ස් ඉගෙන ගත්තා ලස්සන not only that first of all අන්නේ වගේ connectives එක ලස්සන පැටර්න්ස් ඉගෙන ගත්තා. එතකොට පුතේ අපිට මේ පැටර්න් එකකින් කියන්න පුළුවන් මෙහෙම. තවත් වාසියක් තමයි ව්‍යායාම වලින් තියෙන. අපි ඒකට ගමු මේ වගේ එකක් as well as ඒ වගේම ඔන්න තවත් වාසියක් another වාසියකට කියන්නේ අපි මුලින්ම කිව්වා අපි මුලින්ම දැන් boon කියන එක. ඒ වගේම පුතේ වාසියකට කියන advantage කියලා තව පුතේ positive කියලා කියනවා. දැන් මේ දවස්වල නම් positive කියන්නේ වාසියක් නෙමෙයි. corona positive කියන එක වාසියක් නෙමෙයි. නමුත් positive කියන්නේ වාසියට කියන වචනයක්. another positive that exercises have is අපි තාම පුතේ එක කරුණක්වත් ලිව්වේ නැහැ. ඒ කරුණ ලියන්න බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්ත විතරයි. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගනිද්දී අපි වචන 9ක් ලියලා තියෙනවා මෙතන. වචන වැඩි කරගන්න ක්‍රම මේ. මොකක්ද? නිකම්ම exercises help us. exercise අපිට උදව් කරනවා කියන එක වෙනුවට ඒ වගේම another positive තවත් නැත්නම් වෙනත් වාසියක් තමයි that exercises have is ව්‍යායාම සතු ඇති. මෙන්න මේ highlight කරලා තියෙන එකේ තේරුම තවත් වාසියක් තමයි ව්‍යායාම සතුව ඇති. another positive that exercises have is කිව්වා කොහොමවත් දැම්ම. is කියන උතන තමයි කියන එක. තවත් වාසියක් තමයි ව්‍යායාම සතුව ඇති. අන්නේ patterns ඉගෙන ගන්න. patterns වල දාලා ලියන්න හරි ලේසි මේක. තවත් වාසියක් තමයි ව්‍යායාම වලින් තියෙන මොකක්ද? අන්තිම එක. මෙන්න මේකේ ලස්සන පැටර්න් එකක් කියලා දෙනවා. අර වගේම. දැන් මෙතන පුතේ අපි මේ වෙනකල් ලිව්වේ කායිකව හම්බෙන වාසිය. දැන් අපි ලියන්න යන්නේ මානසිකවත් වාසිය හම්බෙනවා කියලා. ඒක විතරක් නෙමෙයි මේකක් කියන පැටර්න් එකයි ඔය ලියන්න යන්නේ. මේක රචනාවක් ලියද්දි ලොකු පාඩම් ටිකක් කවර් වෙනවා. not only physical කියන්නේ පුතේ කායික. not only physical advantages කායික වාසි පමණක් නෙමෙයි but also mental advantages contained in exercises. මේකේ අමාරු වචන වැඩි. මොකද්ද සර් එළිය? අපි බලමු මේක. මෙන්න මේක පුතේ මේක පොඩ්ඩක් ලියා ගන්න කලින් අපි එහෙම කරමුකෝ. අපි ඔය පැටර්න් එක ඉගෙන ගෙනියමුකෝ. ඕකේ පොඩ්ඩක් අමාරු පොඩක් මන් දාලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. මම ඉස්කෝලේ යනවා. I go school. මගේ මල්ලි ඉස්කෝලේ යනවා. my brother නැත්නම් brother go to school එහෙම පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි? අපි මෙහෙම කියමු. මම විතරක් නෙමෙයි මගේ මල්ලිත් ඉස්කෝලේ යනවා. ඕක කොහොමද කියන්නේ? not only I but also my brother. Not only I but also my brother. ඉස්කෝලේ යනවා. go to school නැත්නම් go school සරල වාක්‍යයක් කියමු කොහොමද? ඔතනින් මම පුතාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ not only that කියන්නේ එකක් පොතේ. ඒක අපි කලින් දැම්මා. හැබැයි not only but also කියන්නේ තව එකක්. මේ දෙක පටල ගන්න එපා.
not only that කියන්නේ පමණක් නොවේ. හැබැයි not only but also කියන්නේ ඒක විතරක් නෙවෙයි තව එකකුත් කියන එක. තව දෙයක්. not only I මම විතරක් නෙමෙයි but also my brother මගේ සහෝදරයා අල් තයන්න කියන එක තමයි මෙන්න මේ but also කියන එකේ මුළු ඔක්කොගෙම තේරුම. not only කියන්නේ මං විතරක් නෙවෙයි එපමණක් නොවේ. ඒ කියන්නේ මම විතරක් නෙමෙයි මගේ සහෝදරයා අල් තයන්න. දැන් මෙතන බලන්න. not only physical advantages but also mental advantages. physical කියන්නේ පුතේ කායික, advantages කියන්නේ වාසි. කායික වාසි විතරක් නෙමෙයි මානසික වාසිත්. මානසික වාසිත් අල් තයන්න. කායික වාසි පමණක් නෙමෙයි මානසික වාසිත්. contain කියන්නේ පුතේ අඩංගු වෙනවා කියන එක. contain කියන්නේ පුතේ අඩංගු වෙනවා කියන එක. contain කියන්නේ අඩංගු වෙනවා කියන එක. කායික වාසි පමණක් නොවේයි මානසික වාසිත් අල් තයන්න. contained in exercises ව්‍යායාම සතුව තියෙනවා නැත්නම් ව්‍යායාම වල අඩංගු වෙනවා. ඔන්න අපි අර මෙන්ටල් එක ලියන්න පරිසරය හදාගත්තා. ව්‍යායාම සතුව තියෙන තවක් වාසියක් තමයි ප්‍රධාන වශයෙන්ම කායික ඒවා විතරක් නෙමෙයි මානසික දේවලුත් ඒකේ අඩංගු වෙනවා. ඔන්න දැන් පුතේ අපි මානසික නිදහසක් ලැබෙනවා මානසික සතුටක් ලැබෙනවා කියන එක අපි දැන් ලියන්නේ. අපි ව්‍යායාමය වල නිරත වෙනවා නම් දැන් පුතාලට හදාගන්න පුළුවන්. නම් නැත්තම් උනොත් මොකද්ද? if අපි if we නිරත වෙනවා. මම කව බඳිනවාට කියන්නේ නිරත වෙනවාට කියන්නේ වචන දෙකම එකයි. if we engage in exercises ව්‍යායාම වල. if we engage in exercises අපි ව්‍යායාම වල නිරත වෙනවා නම් අපි ව්‍යායාම වල නිරත වෙනවා නම් අපිට සිද්ධ වෙනවා we have to මෙන්න මේකත් ලස්සන යදුවක් පුතේ මෙහෙම have to එකට පස්සේ ක්‍රියාපදයක් එනවා නම් අපි to go කියලා have to go ඔයාට යන්න සිද්ධ වෙනවා have to eat නම් ඔයාට කන්න සිද්ධ වෙනවා අන්න ඒ වගේ දේ කරන්න සිද්ධ වෙනවා කියන එකයි have to එකට පිටිපස්සෙන් ක්‍රියාපදයක් එනවා නම් තේරෙනවා එතකොට ඔයාට සිද්ධ වෙනවා ඒකට අවධානය යොමු කරන්න we have to concentrate කියන්නේ පුතේ අවධානය යොමු කරනවා we have to concentrate to it ඒකට කියන්නේ මොකටද ව්‍යායාමයට if we engage in exercises අපි ව්‍යායාම වල නිරත වෙනවා නම් we have to concentrate to it අපිට සිද්ධ වෙන මොනව කරන්නද ඒකට අවධානය යොමු කරන්නට එතකොට මොකක්ද වෙන්නේ in that time ඒ වෙලාවට අපේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් අමතක වෙනවා අපේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් අමතක කරලා අපේ මානසික සෞඛ්‍ය මනස මොකක්ද වෙන්නේ මනස රිලැක්ස් වෙනවා in that time අපිට අමතක වෙනවාට කියන්නේ පුතේ forget our general issues general කියන්නේ පුතේ සාමාන්‍ය issues කියන්නේ පුතේ ප්‍රශ්න problems කියලා ලියන්නත් පුළුවන් අපි උඩ ලස්සන විදියක් කියමුකෝ general issues in that time ඒ වෙලාවට we forget අපිට අමතක වෙනවා our general issues and ඒක අපිට උදව් කරනවා it helps to relax our mind relax කියන්නේ පුතේ විවේක ගන්නවන්න our mind අපගේ මනස අපේ මනසට විවේකයක් දෙන්න ව්‍යායාම උදව් කරනවා හරි ලේසි පුතේ මොකක් හරි කරුණක් ලියලා ඒක ගැන පොඩ්ඩක් හිතන්න එතකොට අපි දන්නේම නැතුව අපිට ඒකෙන් ඒ අවශ්‍ය ටික එනවා දැන් පුතේ අපි මේ ටික ලියලා ඉවරයි මේ අපි ලියපු ඔක්කොම ටික මෙන්න මෙතන තියෙනවා හරි ලේසි මෙතන තියෙනවා පුතේ වචන 87ක් සහ අපි කලින් පිටුවේ ලිව්වා වචන 104ක් 87 104 කීයද 191යි අපි ලියන්න ඕනේ 200යිනේ පුතේ දැන් මේ අපි මේ මාතෘකාවට අදාළව තමයි මේ ටික ලියුවේ මම මේ ටිකේ ආයි දැන් ලියපු කරුණේ පොඩ්ඩක් තේරුම කියන්න if we engage in exercises අපි ව්‍යායාම වල නිරත වෙනවා නම්
9ට නෙමෙයි පුතේ 9ට කලින් ඉවරනවා තව විනාඩි 10ක විතර ඉවරයි. ඒකින්ද පොඩ්ඩක් මේක හරියට අහන්න. If we engage in exercises අපි ව්‍යායාම වල නිරත වෙනවා නම් we have to concentrate. concentrate කියන්නේ පුතේ අවධානය දෙනවා. අවධානය යොමු කරනවා කියලා අපි කියන්නේ. අන්න ඒක. have to ඉස්සරහ තියෙන හින්දා තේරුම වෙහෙම වෙනස් වෙනවා. අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ දේ කරන්න සිද්ධ වෙනවා. we have to concentrate. අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. to it. ඒකට in that time ඒ වෙලාවට we forget. forget කියන්නේ පුතේ අමතක වෙනවා අමතක කරනවා කියන තේරුම. අපිට අමතක වෙනවලු අමතක කරනවලු our general issues අපේ සාමාන්‍ය issues ප්‍රශ්න අපේ සාමාන්‍ය ප්‍රශ්න ඒ වෙලාවට අමතක වෙනවලු. and it helps to relax our mind. ඒ වගේම මේක අපිට උදව් කරනවලු relax විවේක ගන්නවන්න our mind අපේ මනස ඒක අපිට උදව් කරනවලු අපේ මනස විවේකී කරගන්න. දැන් පුතේ අපි මේ ටිකේ මේ ආදාළ ටික ලියලා ඉවරයිනේ. ඒ කියන්නේ පුතේ පුතාලා දැන් මෙන්න මේ ටික ඉවරයි. මේක හොඳට බලා ගන්න. රචනාවක් ලියන ආකෘතියක් තියෙනවා. අපි හැඳින්වීම ලිව්වා. ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියන ඉවරයි. මම කිව්වා ඩිස්ක්‍රිප්ෂන් එකේ තමයි මේ මාතෘකාවට අදාළ සියල්ල ලියන්නේ. අනිත් එකකවත් නෙමෙයි. හැඳින්වීමේ අපි හදලා වාක්‍යයක් ලියුවා ව්‍යායාම කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දැන් මේ ලියාගත්ත ඔක්කොම ටික ලියලා ඉවරයි. අන්තිමට පුතේ මෙන්න මේක තමයි ගොඩක් කට්ටිය වරද්දන තැන ගොඩක් කට්ටියට ලියා ගන්න තේරෙන්නේ නැති තැන. ඇයි අපි මේක හිතලා ලියන්න ඕනේ. මේකෙදි පුතේ සාමාන්‍ය රචනාවක වචන 200 පොඩක් පැන්නට කමක් නැහැ. ඒකට අඩු වුණාට පස්සේ තමයි අපිට ලකුණු අඩු වෙන්නේ. මේක ලස්සනට ලියන්න පුළුවන් පුතේ මෙහෙම. රචනාවේ අන්තිම ඡේදේ පටන් ගන්න මෙන්න මේ වචනේ. එතකොට Tamanට ලේසි Taman දන්නේම නැතුව මේකේ වචන ටික එනවා. මොකක්ද මේ වචනේ? in conclusion කියන වචනේ. මොකක්ද conclusion කියන්නේ? ඒක මම කියලා දෙන්නම්. in conclusion මෙන්න මේ වචනේ. මම ඒක පොඩ්ඩක් අලුත් page එකකට ගන්නම්. පුතාලා අතන ඉවර වෙන තැනම ලියන්න. in conclusion. conclusion කියද්දි පුතේ S I O N දාකට එන්නේ නැතුව T I O N නෙමෙයි. මෙන්න මෙතන S එකේ නෝඩ් දැන් අපිට ෂන් කෑල්ලක් මතක් වෙච්ච ගමන් දාන්නේ T I O N. ඕක T I O N දාලා ලියුවොත් පුතේ වැරදි. in conclusion අවසාන වශයෙන් in conclusion කියන්නේ පුතේ අවසාන වශයෙන් කියන එක. in conclusion අවසාන වශයෙන් ගොඩක් ළමයි ඉල්ලලා තිබ්බ group එකේ link එක ඔන්න පුතේ දැන් chat එකේ තියෙනවා YouTube එකයි. ඔතන තියෙන group වලින් සමහර ඒවා පිරලා ඇත්තේ පුතේ. ඒ පිරලා නැති එකකට විතරක් add වෙන්න. සාමාන්‍ය group දෙක තුනම ඔතන පිරලා ඇත්තේ දැන්. ඔක්කොම group 15ක් තියෙන පුතේ. ඒකෙන් මොකට හරි add වෙන්න. අවසාන වශයෙන් මෙන්න මේ වගේ ලස්සන යෙදුම් පාවිච්චි කරනවා. කොයි වගේද? දැන් අපිට ව්‍යායාම ඕනේ කියලා අපි ඔක්කොම කට්ටිය දන්නවනේ පුතේ. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් ඕක ලස්සන විදිහකට. ඒක හැමෝම දන්න රහසක්. මොකක්ද? ව්‍යායාම අපිට අත්‍යවශ්‍යයි. මෙන්න මෙහෙමයි ඒක ලියන්නේ. in conclusion අවසාන වශයෙන් it is a ඒක හැමෝම දන්න රහසක්. නැත්නම් ප්‍රසිද්ධ රහසක් කියනවා. ප්‍රසිද්ධයි කියන්නේ මම දන්නවා පුතාලා දන්නවා famous popular කියන එක. හැබැයි ඔය දෙකේ එකක්වත් විනිකුට විභාගෙට එන්නේ. විභාගෙට එන්නේ මෙන්න මේ වචනේ. well known. අපි මේ දෙකේ තනි තේරුම් ගත්තොත් well කියන්නේ හොඳින් known කියන්නේ දන්නවා. හොඳින් දන්නා කියන එක නෙමෙයි. මේකෙන් කියන්නේ ප්‍රසිද්ධයි කියන එක. මේවට ඊට ගහලා ලියා ගන්න. මේක තමයි පේපර් මේක පේපර් වල 3-4 පාරක් ඇවිල්ලා තියෙන ඕලර් පේපර් එකේ වචන. මේකට සමාන පද හොයන්න ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේක ප්‍රසිද්ධයි නම් මේකට සමාන පද වුණා popular famous වගේ වචන. in conclusion අවසාන වශයෙන් ඒක ඉතා ප්‍රසිද්ධ රහසක්. it's a well known secret that මොකක්ද? ව්‍යායාම අපිට අත්‍යවශ්‍යයි. exercises කියන්නේ බහුවචනයකින් දා අත්‍යවශ්‍යයි. essential. exercises are essential to us.
ඒක ප්‍රසිද්ධ රහසක්. මොකක්ද? ව්‍යායාම අපිට අත්‍යවශ්‍යයි. ව්‍යායාම අපිට අනිවාර්යෙන් ඕනේ. ඒ වගේම මේකම කියන්න පුළුවන් තව විදිහක් කියලා දෙන්න. ව්‍යායාම අපිට අත්‍යවශ්‍යයි. ඕක කියන්න පුළුවන් පුතේ and exercises මෙන්න මේ දෝ හොඳට අහගන්න. play a pivotal role. මේ මොකද්ද මේ කියන්නේ? මේක තනිකර ප්‍රේසස් උදේ. play කියමු ගමන් අපිට ඔළුවට එන්නේ මොකද්ද? සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා නෙමෙයි. මෙතන මොකද්ද කිව්වේ? ඒක ප්‍රසිද්ධ රහසක්. ව්‍යායාම අපිට අත්‍යවශ්‍යයි. සහ exercises play a pivotal role. ඔතන play කියන්නේ පුතේ ඉටු කරනවා. ව්‍යායාම මගින් ඉටු කරනවා. a pivotal role. අග්‍රගණ්‍ය කාර්යභාරයක්. exercises play a pivotal role. ව්‍යායාම මගින් ඉටු කරනවා. අග්‍රගණ්‍ය කාර්යභාරයක්. සෞඛ්‍ය සම්පන්නව සිටීමට නම්. to be healthy. මේක පුතාලා දන්නවා to වෙනවට කියන්නේ be to be healthy. සෞඛ්‍ය සම්පන්නව සිටීමට. මෙන්න මේවා තමයි යෙදුම. exercises play a pivotal role. ව්‍යායාම මගින් ඉටු කරනවා අග්‍රගණ්‍ය කාර්යභාරයක්. සෞඛ්‍ය සම්පන්නව සිටීමට නම්. අපි මෙතන ලිව්වා ඒක හැමෝම දන්න රහසක්. ව්‍යායාම අපිට අනිවාර්යෙන් ඕනේ. ඒකම පොඩ්ඩක් තව වැඩි කරලා කියනවා. ව්‍යායාම මගින් ඉටු කරනවා අග්‍රගණ්‍ය කාර්යභාරයක්. මේකට තව පොඩි යෙදුමක් දාන්න පුතේ මම මෙන්න මෙතෙන්ට මේ ඇන්ඩ් එකට වෙනුවට. දැන් පුතේ මෙන්න මේ වගේ තැන් වලට මේ යෙදුම දාන්නේ. හොඳට අහගන්න. දැන් අපි මෙතන එකක් කිව්වනේ. ව්‍යායාම අපිට අවශ්‍යයි. ඒක හැමෝම දන්න රහසක්. කියපු එකක් තවදුරටත් විස්තර කරනවා නම් පුතේ මෙන්න මේ යෙදුම දාන්න. in other words. මෙන්න මේක තමයි පුතේ යෙදුම. මේ ඔක්කොම යෙදුම් වලින් යන්නේ. යෙදුම ලස්සනයි නම් අපිට ලකුණු ලස්සනට එනවා. in other words වෙනත් විදියකින් කියනවා නම් ඒ කියන්නේ අපි කලින් විස්තර කරපු දෙයම තව විදිහකින් කියනවා නම් in other words exercises play a pivotal role. ව්‍යායාම මගින් සෞඛ්‍ය සම්පන්නව සිටීමට අග්‍රගණ්‍ය කාර්යභාරයක් ඉටු වෙනවා. අරකමයි පුතාලා කියපු එකමයි තව ලස්සන විදිහකින් කිව්වා. ඔන්නෝව තමයි පුතේ මේකේ යෙදුම්. අන්තිමට පුතේ දැන් මෙතන අපි සෑහෙන ගොඩක් ලියලා ඉවරයි. අන්තිමට පුතේ අපේ අදහසක් කියන්න ඕනේ. මගේ මතය අනුව නම් අපි අනිවාර්යෙන් දවසට පැය භාගයක් ව්‍යායාම කරන්න ඕනේ. මේ වාක්‍ය ලියලා අපි ඉවර කරමු. හොඳට අහගන්න ඒක කොහොමද ලියන්නේ. මගේ මතය අනුව මෙන්න මේවා තමයි පුතේ එසේ එකේ අන්තිම වාක්‍ය විදිහට අපෙන් බලාපොරොත්තු වෙන්නේ. නිකන් ඔහේ ගිරව් ටික වගේ තියෙන වාක්‍ය ටිකක් ලියනවා ඒක හරි. හැබැයි මෙහෙම. so මගේ මතය අනුව නම් කියන තේරුම according to my point of view. මේක ස්පෝකන් වලදී ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් එකක්. මොකක් හරි කවුරු හරි අහනවා නම් මොකක් හරි ප්‍රශ්නයක්. What's your opinion? In my according to my point of view නැත්නම් in my opinion. in my opinion කියන එක ගන්න පුළුවන්. ඒක වචන තුනයි පොතේ. අපි රචනා කරන්නේ වචන වැඩි කරගන්න එකනේ. according to my point of view. මගේ මතය අනුව නම්. ඔය ඔක්කොගේම තේරුම හොඳේ. according to my point of view. ඔක තව ලස්සන කරගන්න පුළුවන්. ඔකට එක එක වචන දාලා ඔක තමයි බේස් එක. මගේ මතය අනුව නම් අපි නිරත විය යුතුයි. දැන් පුතාලා දන්නවා මේවට වචන අන්තිම වාක්‍ය පුතාලාට හදාගන්න පුළුවන්. අපි යුතුයි නම් must. ඊට පස්සේ එනවනේ ක්‍රියාපදේ නිරත වෙනවා. we must engage. ව්‍යායාම වල නම් in ව්‍යායාම නම් exercises. we must engage in exercises. අපි ව්‍යායාම වල නිරත වෙ යුතුයි. කොච්චරක් වෙලාද? අඩුම තරමේ at least මෙන්න මේවා පුතේ යෙදුම්. at least කියන්නේ පුතේ අඩුම. at least නම් අඩුම තරමින්. at least විනාඩි 30ක් පැය භාගයක් කියන්නේ පුතේ මේක විනාඩියක් ලියන්න තියෙන සාමාන්‍යයෙන් ලියන්නේ මෙහෙමනේ 30 minutes. ඕක කොහොම ලියන්නත් පුළුවන්. නැත්නම් අපි පොඩ්ඩක් ඕක ලස්සන කරලා ලියමු. half an hour at least half an hour අඩුම තරමින් පැය භාගයක්වත් දවසට කියන්නේ පුතේ day
හැබැයි දවසකට අගට කයන්නයි එද්දි per day කියලා වෙනස් වෙනවා. per day කියන්නේ දවසකට per day දවසකට half an hour පැය භාගයක්වත් at least කියන්නේ අඩුම තරමේ මේ පොඩි යෙදුම් ටිකක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. so ඉතින් according to my point of view මගේ මතය අනුව නම් according to my point of view we must engage in exercises අපි ව්‍යායාම වල නිරත විය යුතුයි. we must engage in exercises අපි ව්‍යායාම වල නිරත විය යුතුයි at least අඩුම තරමින් half an hour පැය භාගයක්වත් per day දවසකට මාතෘකාව හඳුන්වලා සියල්ල ලියලා ඉවරනාට පස්සේ මෙන්න මේ වගේ තමන්ගේ අදහසක් ලියන්න අන්තිමට. මේක මාතෘකාවේ අර ලියන ඒවා නෙමෙයි. මේක අපි හිතලා ලියන එකක්. ඒකයි ගොඩක් කට්ටියට මේක බැරි. මේක අපි හිතලා මෙන්න මේවා එකක් ලියනවා කියන ලියන්නේ. හරි ලේසි මේක. මෙන්න මෙහෙමයි පුතේ O level රචනාව ගොඩ දාගන්න. මම මේකේ රෙකෝඩින් එක දාන්නම්. අමාරු වචන තියෙනවා නම් පුතා ලියාගත්ත ඒවා දාන්න. නැත්නම් රෙකෝඩින් එක ආයි පාරක් අහන්න. මම කැමතියි ආයි පාරක් අහනවා නම්. මොකද රචනාව කියන එක එකපාරට හරියන්නේ නැහැ. ඉවර කරන්න කලින් පුතේ මම පොඩි දෙයක් කරන්න මේක ටිකක් හොඳට අහන් ඉන්න පුතාලා මේ දැන් ඉන්න තත්ත්වෙත් එක්ක බලා ගන්න ඕන. මේ තියෙන්නේ පුතේ විභාග දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වලට කලින් ඒ කියන්නේ 2019 අවුරුද්දේ කරපු ඇගීම් වාර්තා. මේක ටිකක් බලන් ඉන්න. එතකොට පුතාලාට තේරෙයි තමන් කොතනද ඉන්නේ කියලා. 2021 තාම ඇවිල්ලා නැහැ පුතේ. 2021 තාම රිසල්ට් ආවේ නැති හින්දා 2021 කට්ටිය ලියුවේ කොහොමද? කොරෝනා තියෙද්දි. හැබැයි 2019 කට්ටිය ලියුවේ කොහොමද? කොරෝනා නැතුව තියෙද්දි. මේ තියෙන පුතේ මුළු ගාන විභාගෙට ලියපු. ඉංග්‍රීසි ලියපු මුළු ගාන. 3,5161ක් ක්ලියර් කියලා පුතේ. ඒකෙන් ෆේල් කීයක්ද? 1,14,851ක් ෆේල්. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 137ක් ෆේල් පුතේ. 100ක් ලියුවොත් 37ක් ෆේල්. ඒ වගේම S අකුරක් ගත්ත කට්ටියක් ඉන්නවා. S අකුරක් ගත්ත කට්ටිය 77,000 ගණක් ඉන්නවා. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 125යි. පුතාලයි මායි හැමෝම දන්න දෙයක් තමයි. එක්ක ජොබ් එකකට යද්දි නැත්තම් කොහේ හරි හයි এডুকেෂන් කරන්න යද්දි අඩුම ඉල්ලන්නේ මොකද්ද? ඉංග්‍රීසි 100ක. දැන් මෙතන පුතාලට තේරෙනවා 137.25 කියන්නේ 162ක්. 100ක් ලියුවා 62 දෙනෙක්ට 100 අකුරක්වත් නැහැ. එතකොට අර වගේ ජොබ් එකකට යද්දි මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ව නිකම්ම හැල්ලනවා. ඉංග්‍රීසි කියන එක පුතේ දැම්ම අතාරින්න එපා. මේක හොඳටම අල්ල ගන්න ඕනේ. මේ O level තමයි පුතේ පුතාලට ඉංග්‍රීසි ගන්න පුළුවන් ලොකුම දේ. ඉංග්‍රීසි විෂය ඔය සබ්ජෙක්ට් 9න් තියෙන ප්‍රධානම විෂයක් තමයි ඉංග්‍රීසි. ගණන ඉංග්‍රීසි ගොඩ දාගන්න නැහැ කියලා කියන්නේ. හැබැයි ගණන් කියන එක A level ඕගොල්ලෝ තෝරගන්න එකත් එක්ක වෙනස් වෙනවා. හැබැයි පුතේ ඉංග්‍රීසි කියලා එක ඒකටත් තියෙනවා. පුතාලා මොන අංශෙන් A level කරත් ඒකටත් තියෙන ඉංග්‍රීසි එක්සෑම් වැලියන් ජෙනරල් ඉංග්‍රීසි කියලා. ඊට පස්සේ පුතාලා මොකක් හරි අපි හිතමු ආර්ට් කරන්නේ ලෝ එකක් කරන්නේ. එතකොට ගණන් ඉච්චර ඕනේ නැහැ. හැබැයි ලෝ එකකදී A level වලින් පස්සේ ඩිප්ලෝමා එකකට යන්න හිතන් ඉන්නවා. එතකොට ඒකටත් ඕනේ ඉංග්‍රීසි. දැන් පුතාලා හිතන් ඉන්නවනේ අපි සිංහල මීඩියම් ඉගෙන ගත්තේ අපිට ඒකින්ද ඩිග්‍රියක් කරන්න දෙනවා කියලා සිංහලෙන් ඩිග්‍රී නෑ පුතේ. සිංහලෙන් තියෙන එකම එක ඩිග්‍රිය සිංහල භාෂාව පිළිබඳ ඩිග්‍රිය පමණයි. හැම කැම්පස් එකේම තියෙන. ඒකින්ද පුතා ඉංජිනේරින් කරන්න ඉන්නවනම් ડોක්ටරේට් කරන්න ඉන්නවනම් ලර්නින් කරන්න ලෝ කරන්න ඉන්නවනම් ඔය හැම එකටම ඩිග්‍රී ඩිප්ලෝමාස් ඔය සියල්ල පවත්වන්නේ ඉංග්‍රීසි වලින්. පුතාලා දැන් මේ හදාගන්න දැන් මේ O level රිසල්ට් එකට හදාගන්න අකුරෙන් තමයි ඔය සියල්ල තීරණය වෙන්නේ. කවදා හරි දවසක ඩිප්ලෝමා එකක් කරන්න අපි හිතමු රජයේ කැම්පස් එකේ ප්‍රයිවට් කැම්පස් එකකට යනවා. එතකොටත් ඉල්ලනේ you are not eligible කියලා කියනවා. ඔයා මේකට සුදුසු නෑ. ඇයි? You don't have an C+ at least a C pass for your O levels. ඔයාගේ O levels වලට අඩුම තරමේ ඉන්නවට C pass එකක්වත් නෑ. අන්න ඒක මේ මාස 7 කරගන්න එක තනුව තමයි ඔය සියල්ල තීරණය වෙන්නේ. එහෙනම් පුතේ අපි ලබන සතියේ ඉඳන් පුතාලට දැන් ගෲප් වලට ඇඩ් වෙලා ඉන්නවා. ඒ පළවෙනි එක. ලබන සතියේ ඉඳන් අපේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. පේපර් ක්ලාස් එකේ පුතේ පුතාලා ඉතා පොඩි තැනින් ඉඳන් අපි හිතමු දැන් ඉන්නේ W මට්ටමේ කියලා. අන්නේ W මට්ටමේ ඉඳන් ඒ අකුරක් ගාවට යනකම්. ඔය සියල්ල අපි උගන්වනවා සතියේට අපේ පැය 4ක් තියෙනවා පුතේ දවස් දෙකක පැය දෙක ගාන.
අපි ඒ සියල්ල විස්තර කියනවා. අපේ පුතේ මාසික ගාස්තුවක් නෙමෙයි ආයෙත් ගොඩක් ළමයි අහලා තිබ්බ සර් මාසික ගාස්තුවද මාසික ගාස්තුවද මාසික ගාස්තුවද මාසික ගාස්තුව නෙමෙයි පුතේ අධියර 3කට යන්නේ. පළවෙනි අධියරට මං කිව්වේ රුපියල් 1000යි. ඒ රුපියල් 1000 ගෙවලා පුතාලට පළවෙනි අධියරට සහභාගී වෙන්න පුළුවන්. අපි පළවෙනි එකට පේපර් ක්ලාස් එකක් විදිහටමයි පටන් ගන්න. මොකද ගොඩක් කට්ටිය පේපර් දැකලවත් නැහැ තාම. පේපර් එක කරනවා ඒකට අමාරු වචන 250 300ක් අපි ලියවනවා. පුතාල ලියන්න අවශ්‍ය නැහැ. අපි ඒක print එකක් ගහලා දෙනවා. පුතා සිංහල තේරුම විතරයි ලියන්නේ. පේපර් එක කරලා ඉවර වෙද්දී පුතාලට පේපර් එක ගැන ලොකු දැනුමක් තියෙනවා. ඊට පස්සේ අමාරු වචන ලිස්ට් එකක් තියෙනවා. ඒ වගේම පුතේ ඕකට ඕනේ. දැන් පුතාලා ගොඩක් පාඩම් කවර් වෙලා නැහැ. දැන් ගුරුවරුන්ගේ මේ ප්‍රශ්නෙත් එක ඇත්තටම කවර් වෙලා නැහැ. ඒක නැත්ත කතාව. ඔය සියල්ල පුතේ ග්‍රැමර් පාඩමේ ඉඳන් හැම වොකැබ්ලරි පාඩම වෙනකම් O level වලට අවශ්‍ය සියලු පාඩම් ටික අපි අවබෝධ කරනවා. ඔන්න ඔය ටික. පළවෙනි අධීරයට පුතා රුපියල් 1000 ගෙවන්න ඕනේ. ඒ 1000 ගෙවලා ඒ අපි මැසේජ් එකක් දානවා. ඒ මැසේජ් එකේ විදිහට ඒ ටිකේ විස්තර ටික කරන්න. හැබැයි පුතේ පුළුවන් තරම් දැන් ගිය වාරවල් වල ගිය බැච් වල වෙච්ච දෙයක් තමයි ගොඩක් කට්ටිය ඩෙඩ්ලයින් එක වෙනකන් ඉන්නවා ඔක පේ කරන්න. එතකොට පුතේ අපිට සමහර වෙලාවට ක්ලාස් එකට ඇඩ් කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව පෙන්නට පස්සේ අපිට ඇඩ් කරගන්න බැහැ. ඒකින්ද පුළුවන් තරම් අපේ ඩෙඩ්ලයින් එක තියෙන පුතේ ලබන බ්‍රහස්පතින්දා ඊට කලින් පුතාලා රුපියල් 1000ක් ගෙවලා මේ ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. සතියට දවස් දෙකක් කරනවා පැය දෙක ගානේ. එතකොට මාසෙට 16ක්. මෙතන දැන් පුතාලා අපි W එකේ ඉන්නේ කියලා හිතමුකෝ. ඒ W එකේ කියත් අපි පුතාලා ඒකක් ගාවට අරගෙන යනවාමයි. ඒ කියන්නේ කිසිම සැකයක් තියාගන්න එපා. අද අලුතෙන් සහභාගී වෙච්ච පුතෙක් ඉන්නවනම් මම මේ කියන්නේ දැන් මුලින් ඉඳන් මාත් එක්ක හිටපු පුතෙක් නෙමෙයි. අපි වාචාට් කරා ඒ සියල්ල කරා මට ගෙදර වැඩේ එවලා ගියපු ඒ පුතාලා ගොඩක් ඉන්නවනේ. මගේ හැමෝටම මම වොයිස් කට්ටයක් එවලා තියෙනවා. ඒක ඒ කට්ටිය දන්නවා. අද අලුතෙන් සහභාගී වෙච්ච පුතෙක් ඉන්නවනම් ওই group එකට add වෙන්න. add වෙලා ඒකේ තියෙන පුතේ admin number ඒකට දාන්න මට message එකක්. ඊට පස්සේ මම පුතාලා YouTube channel එකේ link එක එවන්න. එතකොට පුතාලට ඒ YouTube channel එකට ගිහිල්ලා playlist එක යටතේ 11 වසරේ කරපු පාඩම් ටික තියෙනවා. ඒව අනුව පුතාලට තීරණයක් ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ලබන සතියේ පේපර් එකකින්මයි පටන් ගන්නෙ. මොකද අපි මේ මොනවා කරත් අන්තිමට ගිහින් ලියන්න ඕනේ පේපර් එකක් පුතේ. මේ ග්‍රැමර් මොනවා ඉගෙන ගත්තත් පේපර් එකකින් තමයි ලියන්න ඕනේ. මේ පේපර් එකට එන ලකුණු ගන්න අනුව තමයි පුතාලා කොච්චර ග්‍රැමර් එක්ස්පර්ට් කෙනෙක් වුණත් පේපර් එකට එන්නේ ලකුණු 50යි නම් Tamanට එන්නේ 100 එකක්. ඒක එහෙමයි. 10 වසරේ කොරෝනා වලට කලින් ලකුණු 70 80 තිබ්බනම් දැන් ඒක අඩු වෙලා ඇත්තේ 50 60ට. අනිවාර්යෙන් ඕක 80ක් 90ක් කරලම තමයි අපි ඒකට යවනවාමයි. හරි. එන්නේ ටික තමයි පුතේ කියන්න ඕනේ පුළුවන් තරම් රෙජිස්ටර් වෙන කට්ටිය. ඒක තාක්ෂණික වාස්තුවක් විදිහට අය කරන්නේ පුතේ රුපියල් 1000 කියන්නේ මේ වෙලාවේ ඕන කෙනෙක්ට ලේසි ගාණක්. ඒ වගේම පුතේ දැන් මේ කොරෝනා වේව් එකක් එන හින්දා පුතාලා ඒකෙන් පාඩුවක් කරගන්න එපා. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට රෙජිස්ටර් වුණා නම් අපි පුතාලා වෙනම group එකකට add කරනවා. ওই group එක නෙමෙයි. ඒ group එකේ ඉඳන් තමයි ඉදිරියට ඒ සියල්ල සිදු වෙන්නේ. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ group එකේ admin number එක තියෙනවා. දැන් අර කලින් හැම සෙමින එකකට පස්සේ මම ගොඩක් ප්‍රශ්න අහපු කට්ටිය ඉන්නවා. අන්න ඒකට දාන්න මම ආයේ මේ link ටික මේ group වල link ටික සහ YouTube link එක දාන්න. ඒකට add වෙච්ච නැති අය අනිවාර්යෙන් add වෙන්න. මොකද ඒ group වලට තමයි දාන සියල්ල ටික දාන්නේ. හරි. අපි පුතාලට දැන් group එක බලන්න message එක. පුතාලට syllabus එක තියෙනවා. papers ඒ කරන සියල්ල තියෙනවා. සහ මේක recording එක තව ටිකකින් පුතාලට හම්බ වෙනවා. මෙතන ගොඩාක් ඉන්න මේ වෙලාවට සහභාගී වෙන්න බැරි සහ මේ recording එක අහන්න ඉන්න කට්ටිය මට ගොඩක් message දානවා. මම ඒ පුතාලට YouTube link එක දාන්නම්. මේක කරාට පස්සේ මේ රචනාව ආයි බලන්න පුතේ. ආයි බලලා මේක Taman තනියෙන් ගොඩ දා ගන්න ඕන එකක්. ඒකේ අමාරු වචන ටික ලියන්න පුතේ. ඊට පස්සේ සහ අන්තිමටම කරන්න ඕනේ ඒකේ තමන් නිකන් වොයිස් රෙකෝඩ් එකක් කරන් තමන් ඒක කියවන්න. මේ තියෙන පුතේ අර ලියා ගන්න බැරි වෙච්ච කට්ටියට මෙන්න මේක ලියා ගන්න. අනිත් කට්ටියට පුතේ ලියු වෙන්න පුළුවන් ලියාගෙන ඉවරයි නේද? එහෙනම් අපි ලබන සතියේ අලුත් පන්තියකින් හම්බෙමු. එකපාර මුලින් ඉඳන්ම වැඩ කරමු. මේක ලියන කට්ටිය ලියා ගන්න අනිත් කට්ටිය ලියු වෙන්න පුළුවන්. මම මේක රෙකෝඩින් එක අදම දාන්නම්.
නෑ නෑ පුතේ මේක මාසික ගාස්තුවක් විදිහට යන එකක් නෙමෙයි. මේක මාසික ගාස්තුවක් නෙමෙයි මාස 7ටම පොඩි අදියර 3කට යන්නේ. පළවෙනි අදියර පුතාලා ගෙවන්න ඕන රුපියල් 1000. එච්චර. මාසික ගාස්තුවක් නෙමෙයි. එහෙම වැඩි වටවා ගන්න එපා. හරි පුතේ. මම මේකේ කොහොමද රෙකෝඩ් එක තව විනාඩි දැන් 8:47යි. ඉතාලි ඉක්මනින් දාන ඒක හින්දා මම පොඩ්ඩක් මේ මීටින් එක එන්න කරන්න. මොකද පුතේ ආයෙ ගියත් එහෙම මේ වීඩියෝ එක පොඩ්ඩක් ලොකු වෙනවා. ඊට පස්සේ පුතාලා ලියා ගන්න බැරි විදිහට ලියා ගන්න අමාරු වචන ටික මයින් අහන්න. හරි පුතේ. එහෙනම් මම දැන් මේක පොඩ්ඩක් එන්න කරනවා. වීඩියෝ එක ලොකු වෙන හින්දා. සයිස් එක ලොකු වෙන ඒක පුතාලට තව චුට්ටකින් වීඩියෝ එක YouTube එකට දාන්න ඒක බලන්න.